මානව කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික් පස්වරු 2-3 අතර කෘෂි FM channel කරන්න. අයිබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි, අදත් ඔබ එක්වී සිටින්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ කෘෂි රේඩියෝ වෙබ් ගුවන් විදුලිය මෙහෙවන ක්‍රොප් ක්ලිනික් වැඩසටහන සමග. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළතුරු භෝග පිළිබඳව. මේ සඳහා ප්‍රවේශයක් ගැනීමට මම අද කතා කරන මාතෘකාව පළමුව හඳුන්වා දෙන්නම්. නැවේ ගෙඩි වලට යට වුණු කැලේ ගෙඩි කියන එක තමයි අපි මාතෘකාව හැටියට ගත්තේ. දැන් ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, මොනවද මේ නැවේ ගෙඩි, මොනවද මේ කැලේ ගෙඩි කියලා. අපි දැම්ම ඒක හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ ක්‍රමයෙන් ඔබට අවබෝධ වෙන්න ඉඩ දෙනවා නැවේ ගෙඩි සහ කැලේ ගෙඩි පිළිබඳව කතාන්තරය. මේ සඳහා අපි කැඳවා ගත්තේ ජ්‍යෙෂ්ඨතම පළතුරු විද්‍යාඥයෙක්. එතුමා පර්යේෂණ නිලධාරියෙක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැඳිලා ඊට පසුව පළතුරු භෝග සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත වෙමින් ගන්නරුවේ පළතුරු පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරලා ඉන් අනතුරුව හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරලා ඊටත් පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙත් අවුරුද්දක් විතර ඉඳලා විශ්‍රාම ගැනීමට ප්‍රථමයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හැටියට කටයුතු කරලා විශ්‍රාම ගියා. මම මේ විස්තරය මෙහෙම කියනකොට සමහරලාට ඔබ විසින් දැනටමත් අනුමාන කරලා ඇති පළතුරුත් එක්ක අතිරේක ලේකම්කමත් ගැට ගැහෙනකොට මේ කවුද කියලා. අපි හඳුනා ගනිමු ප්‍රථමයෙන්ම ආචාර්ය සුභහිග්ගෙන්ද මහතා. අයිබෝවන්. හිංකෙන්ද මහත්මයා ගැන කියනකොට පළතුරුත් එක්කම බැඳුණු නම අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කතා කරන්න. මම ඔබව ආමන්ත්‍රණය කරනවා සුභ කියලා. හොඳයි. ඒක තමයි හැමෝම කතා කරන්නේ. හැමෝම කතා කරන විදිය. හොඳයි මහත්මයා නනි. මෙහෙම කතන්දරයකුත් තියෙනවා. ඔබතුමා දැන් විශ්‍රාම ගිහිල්ලා. මේ සමාජයේ තියෙන කතාවක් දැන් ඔබ මේ මෙතෙන්ට කැඳවා ගන්න මම විශ්වාස කරනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ මොකද මේ විද්‍යාඥයෝ විශ්‍රාම යන්නේ නැහැ කියන එක. මොකද අපි චැනල් සෙන්ටර් වලට ගියොත් එහෙම හුඟක් වෙලාවට ඉන්නේ විශ්‍රාම ගිය කන්සල්ටන්ට්ස්ලා. ඒගොල්ලොන්ගේ දැනීමෙන් රෝගීන් ප්‍රයෝජන ගන්නවා, සමාජයේ ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම අපිත් මෙතෙන්ට හුඟක් උත්සාහ කරනවා කැඳවන්නට මේ පරිණත ජ්‍යෙෂ්ඨ විශ්‍රාම ගිය විද්‍යාඥයින්ව කෘෂිකාර්මික දැනුම ඉදිරිපත් කිරීම සඳහා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සුබ. සමාජයේ සමහර වෙලාවට කතා කරනවා විශ්‍රාම යනකම් හිටියද ඔය ටික කියන්න කියලා. ඉන්න කාලේ කරේ නැත්තේ කිව්වේ නැත්තේ ඇයි කියලා. පොඩි සාධාරණ උත්තරයකින්ම කතාව පටන් ගමුද? සනත් ඔබේ කතාව නම් තාම සාධාරණයි. මොකද හුඟක් වෙලාවට අපිට ඇහෙනවා විශ්‍රාම ගියාට පස්සේ තමයි ටිකක් සද්ද වැඩි වෙන්නේ කියලා නිලධාරීන්ගේ. එතන තියෙන පොඩි මේ පසුබිමේ කතාවක්. මොකද අපි රජයේ සේවයේ ඉන්නකොට රජයේ සේවයේ ප්‍රතිපත්ති සහ රජයේ සේවයේ සීමාවන් විනයානුකූල දේවල් ඊළඟට තමගේ රාජකාරියට අදාළ සීමාවන් සමග කටයුතු කරනකොට අපිට තාක්ෂණික තොරතුරක් වුණත් නිකුත් කිරීම සඳහා බලපත්‍රයක් වගේ දෙයක් ගන්න වෙනවා අපේ අදාළ ආයතන ප්‍රධානීන්ගෙන්. එතකොට අපි ඇදලා බැඳලා තියෙන්නේ ඒක නැතුවත් බෑ. ඉතින් ඒක තියෙන නිසා අපිට විවෘතව කතා කරන්න බෑ. අපිට අවසර දීලා තියෙනෙත් අවසර අරගෙන කතා කරන්න කියලා තාක්ෂණික තොරතුරු සඳහා ඇතුළත් දේවල් පමණක්. ඉතින් විශ්‍රාම ගියාම හුඟක් වෙලාවට අපිට තේරෙනවා වයසටත් ගිහිල්ලා අත්දැකීම් සමුදායක් අරගෙන සමාජයත් එක්ක ගැටිලා තමගේ රාජකාරියත් සමාජයත් දෙකම සමතුලිත වෙන අවස්ථාවටපත් වුණාම අපිට තේරෙනවා අපි ආපු මාර්ගයේ මොනවද තියෙන්නේ, තිබිය යුතු තිබුණේ මොනවද, අනාගතයේදී මොනවද තියෙන්න ඕන කියන අර පුළුල්
අවබෝධයත් එක්ක තමයි මේ විවෘතව කතා කරන්න පුළුවන්. එනත් එක විශ්‍රාම ගියාම අපි සීමාවන්ට යටත් නැති නිසා අපිට විවෘතව හිතට එකගව කතා කරන්න ශක්තියකුත් ලැබෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ හුඟක් අය විශ්‍රාම ගියාම සැබෑ තොරතුරු ටිකක් ගැඹුරින් සහ පුළුල්ව ප්‍රකාශ කරන්න පෙළඹෙන්නේ. ඒවා එතකොට අපේ ප්‍රගතියට එහෙම නැත්නම් කෘෂිකාර්මික ඵලදායීතාවයට ප්‍රයෝජනයක් මිසක් මේ අහිතකින් කියන කතා නෙමෙයි. අපෝ නෑ. මේක කවුරුවත් වෛරයකින්වත් කාටවත් විරුද්ධවවත් මේ දැනට සේවයේ ඉන්න නිලධාරීන්ට විරුද්ධවවත් රාජ්‍ය ප්‍රතිපත්ති වලට විරුද්ධවත් නැත්නම් දේශපාලන අධිකාරියට විරුද්ධවත් නෙමෙයි. මේ විශ්‍රාමගිය සහ මුහුකුරා කියන නිලධාරීන්ට දැනෙනවා මීට වඩා යමක් මේ රටේ සිද්ධ විය යුතුයි, සිද්ධ කළ හැකි කියන එක. මම හිතන්නේ මොන ක්ෂේත්‍රේ වුණත්, වෛද්‍ය ක්ෂේත්‍රේ වුණත්, කෘෂිකර්ම ක්ෂේත්‍රේ වුණත්, අධ්‍යාපන ක්ෂේත්‍රේ වුණත් විශ්‍රාම ගියාම ඒ ශක්තිය ලැබෙන්නේ මේ අඩුපාඩුකම් මගවරා ගැනීම සඳහා තරුණ සහ දැනට සේවයේ ඉන්න අයටත් ප්‍රතිපත්ති සම්පාදකයන්ටත් මේ යම් යම් අමතක වීම හෝ අඩුපාඩු වීම තියෙනවා නම් ඒවා නැවත මතක් කර දීමක් පමණයි මේ කරන්නේ. නැත්නම් ද්වේෂ සහගතවත් කාටවත් පහර ගැසීමක්වත් දුර්ලභ හඳුනා ගැනීම නිසා මේ තමන් කකුලෙන් ඇදීමක්වත් නැත්නම් තමා මේ විශේෂඥයා ඉන්නේ වෙන කවුරුවත් නැහැ කියන කතාවක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ දන්න දේවල් සහ ලැබපු අත්දැකීම් පොඩ්ඩක් හුවමාරු කරගෙන බෙදා හදා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ මේ වයසට ගෙන නිලධාරීන් මුහුකුරා ගෙන නිලධාරීන්. හොඳයි. දැන් මේ අපේ මාතෘකාව කියන්නේ මේ නැවේ ගෙඩි එහෙම නැත්නම් නැවේ ගෙඩි වලට යට වුණු කැලේ ගෙඩි කියලා. මම මේ නැවේ ගෙඩි වලට යට වුණු කැලේ ගෙඩි කියන එක පොඩි උදාහරණයක් ගත්තේ. ඔබ දන්නවා නැවේ ගෙඩි මොනවද කියලා. නැවෙන් එන්නේ හුඟක් වෙලාවට ඇපල්, මිදි, ඒ වගේම දොඩම්, යමනාරං වගේ ප්‍රධාන වශයෙන් දේවල්. එතකොට කැලේ ගෙඩි කියන්නේ ඇත්තටම ජනප්‍රිය නොවන පළතුරු වර්ග අපේ රටේ කැලේ තියෙනවා. මේ හිංකෙන්ද මහත්මයා මම හිතන්නේ කීයක් විතර තියෙනවද අපේ රටේ කන්න පුළුවන් පළතුරු කැලෑවට වෙලා? මම හිතන්නේ හරියට අපි බැලුවොත් සියලු දේවල් කල්පනා කළොත් 200කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා කෙලින්ම ආහාරයට ගන්න පුළුවන් පළතුරු වර්ග. ඒ කියන්නේ ජනප්‍රිය පළතුරු වලින් තොරව. ජනප්‍රිය නෙමෙයි. ජනප්‍රිය පළතුරු නෙමෙයි. ජනප්‍රිය කියන්නේ අපේ පළතුරු 10ක් විතර අන්නාසි, පැපල්, කෙසෙල්, අඹ වගේ ජාතිනේ. ඒයින් පිට තියෙනවා අපේ ගෙදරින් එළියට බැස්සොත් පාර දෙපැත්තේ පොඩ්ඩක් ඇතුළට ඇවිදගෙන ගියොත් මේ ජනප්‍රිය නොවන නමුත් ජනප්‍රිය කළ හැකි පළතුරු වර්ග 200කට වඩා අධික සංඛ්‍යාවක් ලංකාවේ තියෙනවා. වෙන රටවලට වඩා ලංකාවේ තියෙනවා. මොකද මේක ඇත්තටම බැලුවොත් පළතුරු පාරාදීසයක්. මේක විවෘතව බැලුවොත් මොකද මේ මුළු ලංකාවම නිවාසන වැසි වනාන්තරයක්. ඉතින් මේක ඇතුළේ තියෙන බොහෝ විට කන්න බොන්න පුළුවන් පළතුරු. ඒවට ඒ වුණාට නිසි අවධානයක් යොමු වෙලා නැහැ. එහෙමද? ඒවා ඇයි එතකොට ඒ කැලේ කොහොමද ඒගොල්ලෝ මේ සර්වයිව් වෙන්නේ? එහෙම නැත්නම් බේරිලා ඉන්නේ? මොකද දැන් අපි දන්නවා අඹ ගහක් අඹ පැලයක් හිටව ගත්තොත් ගෙදර එහෙම නැත්නම් දොඩම් පැලයක් හිටව ගත්තොත් එහෙම ඕකට කුඩිත්තෝ එයි, මැස්සෝ එයි, ඊට පස්සේ ඕකට ක්‍රමවේදයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරයි අරක කරන්න ෆෙරමෝන් තියන්න අරවද මේවද කෙලවරක් නැහැ. ඉතින් ඔය මොකුත් නැතුව මේ ඔය 200ක් විතර ඔබතුමා කියනවා 200ක් විතර කැලේ නිකන් තියෙනවා කියලා කොහොමද තියෙන්නේ ඒවා එහෙම? ඒවට ඔය මැස්සෝ කුඩිත්තෝ නැද්ද? නෑ අනිවාර්යෙන් ඒවත් තියෙනවා. මෙතන ප්‍රශ්නේ මේකයි. අපි ඔය ජනප්‍රිය කියන පළතුරු වර්ග අපි ආර්ථික ප්‍රතිලාභ සඳහා ඒකාකාරී විදිහට හදලා අස්වැන්න වැඩි කර ගැනීමේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා විවිධ අපි කැමති විවිධ ආකාරයට හිටවලා තියෙන නිසා පරිසරයේ ඒගොල්ලෝ උපදිච්ච පරිසරය නැත්නම් හැදෑ වැඩුණු පරිසරය වෙනස් කරලා අපි අලුත් පරිසරයක මේ හඳුනා දීමේදී යම් ගැටලු මතුවෙන නිසා තමයි තාක්ෂණයක් අවශ්‍ය වෙන්නේ. ඒ තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අනිකුත් අදාළ පර්යේෂණ ආයතනත් සංවර්ධන ක්‍රමෙන් මේ උදව් කරන්නේ අඹ ගහක් හෝ දූරයන් ගහක් හෝ අපි වගා කරන ගහක වැඩි අස්වැන්න වැඩි ගුණාත්මකයක් ගන්න. ඒක තමයි පර්යේෂණ කියන්නේ. නමුත් අපි ඔය කැලේ තියෙන ගෙඩි කියන එක ස්වභාවිකව මේ සංසිද්ධියට මූණ දීලා ඒ දේවට ඔරොත්තු දෙීමේ හැකියාවක් තියෙන වැඩි අස්වැන්නක් දෙන පරිසරයට දේශගුණයට ඔරොත්තු දෙන වර්ග ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙච්ච තමයි දැන් ඔය ඉදිරියට පැවතින්නේ. මොකද ස්වභාවික වරණයේදී මේවා දෙමුහුම් වෙලා අලුතෙන් පරාගණය වෙලා පරපරාගණය වෙලා ඇට වැටිලා අහිතකර තැන් වල හිතකර තැන් වල පැලවෙලා අන්තිමට හොඳම ශක්තිමත්ම ඉතුරු වෙලා හොඳ අස්වැන්නක් දෙන්න පුළුවන් ගස් වල තමයි හැමතැනම ඉතුරුලා තියෙන්නේ. ඒ වැඩේ තියෙන්නේ මේවා තියෙන බව අපි අවබෝධයක් කරගන්න නැත්තේ මොකද සුපර් මාකට් එකට ගියාම ඇමරිකාවේ ඇපල් තියෙනවා, චීනයේ ඇපල් එනවා, ඕස්ට්‍රේලියාවේ පෙයාස් එනවා, දකුණු අප්‍රිකාවේ මිදි එනවා. ඉතින් ඒවට පාකිස්තානයේ දෙලුම් එනවා. ඉතින් ඒවට ආකර්ෂණලා ඒක වාණිජ්‍ය පැත්තට අපි බර වෙලා තියෙනවා මිසක් අපි දන්නේ අපි වෙරළු ගෙඩියේ තියෙන ගුණය, අපි දන්නේ අපි මාදන් ගෙඩියේ තියෙන ශක්තිය ඊට වඩා හුඟක් වැඩි කියලා. ඒ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ පරිසරයේ විසින්ම තෝරා බේරලා වැඩි දියුණු කරලා අපිට දීලා තියෙන දායාදේ අපි අපේ අවධානයට යොමු වෙලා නැහැ. නැත්නම් ඒගොල්ලෝ ওই හුඟක් දේවල්ට ඔරොත්තු දෙන දේවල් තමයි දැන් තියෙන්නේ. ඒගොල්ලෝ උපංගෙයි අනාථයෝ කිව්වොත්
ඇත්ත වශයෙන්ම උපන්ගේ අනාථයෝ. කාටවත් මේ වගේ වටිනාකම් කාටවත් මේ වගේ මේ හැසිරීම පේන්නේ නැති එක තමයි පුදුමේ. අපි කතා කරනවා අඹ වලට වැස්ස වැඩි වෙලා නැත්නම් කාලගුණ විපර්යාස වලින් අස්වැන්න නැහැ. රඹුටන් වලට කාලගුණ විපර්යාස වලින් අස්වැන්න නැහැ කියලා. අපි කවදාවත් මේ දැකලා තියෙනද ගෙඩියෙන් නැති වෙරළු ගහක් මොන ඉඩෝර තිබ්බත් මොන වැස්ස තිබ්බත්. අපි දැකලා තියෙනද ජම්බෝ ගෙඩියෙන් නැති ජම්බෝ ගහක්. ඉතින් අපි ඒවා දිහා බලන්නේ නැතිකම තියෙන අපිට වටිනාකමක් නැහැ. මොකද වටිනාකමක් නැත්තේ ඉබේ හම්බ වෙනවා නොමිලේ හම්බ වෙන්න නිසා අපි යන්නේ අර සීමා සහිත ඒවට වියදම් කරගෙන යනවා. අපි වටිනාකම දන්නේ නැතිකමෙන් තමයි අපි මේ පැත්තට යන්නේ. හොඳයි. මම හිතන්නේ ලොකු කතන්දරයකට මුල පුරන බවක් පෙනෙනවා. 2018 අවුරුද්දේ ලංකාවට ඇපල් ගෙනහල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 27253ක්. වියදම් කරලා තියෙනවා කෝටි 430ක්. ඇපල් වලට විතරක්. ඇපල් වලට විතරක්. කෝටි 430ක් වියදම් කළා ටොන් 27253ක් ගෙනත් තියෙනවා. එතකොට මේ කියන පළතුරු වනාන්තරයෙන් වේලපු පළතුරුයි අමු පළතුරුයි ඔක්කොම එකතු කරලා පුළුවන් විදිහට රටපටෝලා තියෙනවා මෙට්‍රික් ටොන් 24718. අරීට වඩා ඇපල් ගෙන ආපු ටිකට වඩා ටොන් 3000ක් අඩුයි. මුළු පළතුරු ප්‍රමාණය. මුළු පළතුරු ප්‍රමාණය. මේ ඇපල් විතරක් ගෙන ආපු ටික මම කතා කළේ. තව ගෙනාවා පයාස් ගෙනාවා මිදි ගෙනාවා ජමනාරං ගෙනාවා ඒවත් ගෙනාවා. ඒ ටික ගෙනාවා නම් මේක ආසපොළොව වගේ. හිතා ගන්න බෑ. ටොන් 3000ක් අඩුවෙන් තමයි අපි පිටරට පටවලා තියෙන්නේ ගෙනාපු ඇපල් තොගේට වඩා. වියදම් කරලා තියෙනවා මේ කෝටි 430ක් අපි උපයලා තියෙන්නේ රට පටවලා කෝටි 390යි. එතනත් කෝටි 40ක් අඩුයි. ඇපල් විතරක් එක්ක සම්බන්ධ. ඇපල් විතරක් එක්ක මේ සමස්ත පළතුරු ටික මම සංසන්දනය කළේ. ඉතින් අපි කියන එක හරි නැද්ද අපේ කැලේ ගෙඩිය නැවේ ගෙඩියට යට වෙලා කියලා. කෝටි 40ක් වැඩියෙන් වියදම් කරලා අපි ඇපල් කාලා තියෙනවා අපේ රටේ තියෙන මේ පළතුරු ඔය කියන පළතුරු වනාන්තරයෙන් කෝටි 40ක් අඩුවෙන් තමයි පළතුරු ටික එකතු කරලා යවලා තියෙන්නේ. අඩුතරමින් මේ ගස් යට කුණු වෙන දෙල් ටික එකතු කළා නම් ගස් යට කුණු වෙලා වැටෙන වැල ටික වැලවරක ටික එකතු කළා නම් කොයිතරම් ලොකු මේ කාලේ විදේශ විනිමය ගැන කතා කරනවා ඩොලර් හිඟයක් ගැන කතා කරනවා. අපි ඇත්තටම මේ ඇඟලුම් කර්මාන්තයයි ගෘහසේවක කතන්දරයයි ඔය ටික පස්සේම මේ ඩොලර් බිස්නස් එක හරකවනවා මිසක් අපි මුහුණ දී නැහැ. එහෙම නැත්නම් අපි මේක හරියට විශ්ලේෂණය කරලා නැහැ අපි ගාව තියෙන හැකියාව. අපේ වනාන්තරයේ තියෙන දේවල්. එතකොට මේ හිංකෙන්ද මහත්මයා මම මෙහෙම අහන්නම්. මේ වැඩේ කරගන්න අපිට බැරිද ඇත්තටම මොකක්ද අපේ කොහෙද තියෙන්නේ මේ බොටල් නෙක් එක එහෙම නැත්නම් මේ බාධකයේ පැනලා යන්න අපිට මොකක්ද කරන්න තියෙන්නේ අපි දන්නවා ඔබම කියන්නකෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ සඳහා ලැබුණු ව්‍යාපෘති විදේශ ආධාර කොහොමද මේ පළතුරු මේ මෙච්චර කල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු ව්‍යාපෘති පටන් ගත්තේ කොයි කාලෙද එදා ඉඳලා අද දක්වා මොකක්ද කළේ කියන්නකෝ පොඩ්ඩක්. මේක මෙහෙමයි එක තැනකට යොමු කරන්න බැරි මේ පිළිතුරක් තමයි මේ තියෙන්නේ. ඇයි අපේ ලංකාවේ මෙච්චර 200 ගාණක් පළතුරු තියෙනවා නම් ඇයි එහෙනම් මේක ව්‍යාපාරික මට්ටමට එන්නේ නැත්තේ කියන එකනේ ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ. ඇයි මේක මේ තත්ත්වයට එන්නේ? අපි හැමදාම දැන් කතා කරනවා. දැන් අවුරුදු මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැඳුණු දවසේ ඉඳලා අවුරුදු 35ක් 38ක් විතර දැන් ගිහිල්ලා අවුරුදු 38ේම ওই කතාව මට ඇහිලා තියෙනවා. පළතුරු තියෙනවා, පළතුරු වවනවා, පළතුරු ලංකාවේ මෙච්චරක් තියෙනවා, අච්චරක් තියෙනවා. හැබැයි කවදාවත් ඒක ව්‍යාපාරික මට්ටමට ඇවිල්ලත් නැහැ. මට පේන හැටියට නම් මේ තව අවුරුදු 25කටවත් එන පාටකුත් නැහැ මේ යන විදියට ගියොත්. ඉතින් ඒකට හේතු ගණනාවක් තියෙන. ඒක කාගේවත් වැරද්දක් කියලා කියන්න බෑ. මෙයාගේ වැරද්ද නිසා මේක කරුන්නේ නැහැ කියලා කියනවට වඩා මේක සමස්තයක් වශයෙන් අපේ රටේම ලොකු වැරද්දක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව Tamanට හැකි පමණින් යම් දේවල් කරලා තියෙනවා. හැබැයි අපි අවංකවම පිළිගන්න ඕනේ මම දැන් එළියට ගිය නිසා දෙපාර්තමේන්තුවෙන් මට විවෘතව කතා කරන්නත් පුළුවන්. මගේ ජීවිත කාලයේ මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවුරුදු 35ක් ගත කරපු කාලේ මම නම් දැකලා නැහැ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතාවයක් දෙනවා පළතුරු වලට. හැබැයි 2014 15 විතර 2012 දී පළතුරු සඳහා වෙනම පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් පිහිටවුවා හොරණ. ඊට පස්සේ පළතුරු සඳහා වෙනම ස්වාධීන වැඩසටහනක් පටන් ගත්තා තමයි. හැබැයි දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් වලට තරම්ම ප්‍රමුඛතාවයක් ලැබුණේ නැහැ. ඒකටත් දෙපාර්තමේන්තුවේ වැරද්දක් මම දකින්නේ නැහැ. මොකද රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් පළතුරු වලට තියෙන ස්ථානය ඊටාම දුර්වල තැනක තියෙන්නේ. රජයක් අපි ගත්තොත් ආසියාවේ අනිත් රජවල් එක්කම ශ්‍රී ලංකා රජයත් ආසියාවේ දකුණු ආසියාවේ ඉන්දියාව, පාකිස්තානය,
බංග්ලාදේශය නේපාලය එතකොට ඔය මේ මාලදීව වගේ රටවල් ගත්තොත් ඔය ඔක්කොමලා ඉන්නේ එකම කණ්ඩායමක් වශයෙන්. ඒ රටවල් ඔක්කොටම තියෙන සීමිත සම්පත්, සීමිත විදේශ සම්පත්, සීමිත රිසෝසස් නැත්නම් මේ යම් සාධක තියෙන සීමා සහිත. විශේෂයෙන් රජයක් වශයෙන් ගත්තොත් රජයට ලැබෙන ආයෝජන සැලසුම් වලට අවශ්‍ය පහසුකම් හුඟක් අඩුයි. ඒක රජයකට සිද්ධ වෙනවා මේ සීමිත පහසුකම් අරගෙන දේශපාලනය කරන්නත් ඕනේ. ඊළඟ මැතිවරණයට සූදානම් වෙන්න ඕන රජය. නැත්නම් එතනින් එහාට පැවැත්මක් නැහැ. ඊළඟට ඒකුණු දේශපාලන කණ්ඩායම සතුටු කරන්න ඕනේ. ඊළඟට රටේ සංවර්ධනය කරන්නත් ඕනේ. නොමිලේ දෙන දේවල් සහ අනිකුත් සුබසාධක වැඩ ඒ ටිකත් කරන්න ඕනේ. යටිතල පහසුකම් කරන්නත් ඕනේ. ආයෝජන කරන්නත් ඕනේ. මේ ඔක්කොමත් එක්ක මා දැක්කේ නම් කෘෂිකර්මයට අවංක වශයෙන්ම එහෙම කැපවීමක් හෝ ප්‍රමුඛතාවයක් දුන්න රජයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. මම දැක්කේ මම අහලා තියෙන හැටියට අත්දැකලා තියෙන හැටියට මේ 70 ගණන් වල තිබුණා දේශීය ආර්ථිකයක් කරා යන සැලැස්මක්. ඒ සැලැස්මත් අන්තවාදී නිසා ඉදිරියට යන්න බැරි වුණ නිසාත් අපේ ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් නිසාත් ඒවා ඉදිරියට යන්න බැරි වුණා. නමුත් කෘෂි දෙපාර්තමේන්තුව මේ වැඩසටහන් වලට Tamanට ලද සම්පත් යම් ප්‍රයෝජන අරගෙන ප්‍රමුඛතාව වලට දීලා තියෙනවා. ආල අර්ථාපල් වී බඩේරංගු එතකොට එළවලු ඒවට ප්‍රමුඛතාව දීලා තිනවා. ඉතාම අඩුවෙන් තමයි පළතුරු වලට ප්‍රමුඛතාවය දුන්නේ. ඒක අපේ ජීවන චක්‍රෙත් පේනවා. ජීවන ස්වභාවය. මොකද අපි බත් කෑවට අපි කවදාවත් බත් කාලේ වෙල පළතුරක් තිබ්බොත් කනවා මිසක් පළතුරක් හොයන්නේ නැහැ කියලා අවලාද නගන්නෙත් නැහැ. පළතුරක් නැහැ කියලා. හැබැයි බත් නැතුනොත් අපි අවලාද නගනවා. අල නැතුනොත් අපි අවලාද නගනවා. හැබැයි මම මෙහෙම කියන්නම්. ඔබ ඔය විදිහට මේ අපේ පළතුරු වලට ප්‍රමුඛතාවයක් දුන්නේ නැහැ කිව්වට අපි ඉස්කෝලේ යන කාලේ බොහොම කාලයකට ඉස්සර අපිට වතුර තිබා හැදුනොත් පාරායිනේ ගෙන්න බොන්න තිබුණේ ඇල් වතුර වීදුරුවක්. එහෙම නැත්නම් අපි ওই ළඟපාත පෙට්ටි කඩේකට ගිහිල්ලා ඔරෙන්ජ් බාර්ලි බෝතලයක්, බීම බෝතලයක් කඩාගෙන යනවා. එහෙම නැත්නම් අපිට තිබුණා සරුවත් කියලා જાතියක්. පාට බෝතල් වලට එසන්ස් දාලා සීනි වතුරත් එක්ක දොඩම් ගෙඩියකුත් උඩින් තියලා අයිස් කැට ටිකක් කසෑට ටිකක් දාලා ඒ කාලේ හැටියට නම් 7-15ක් විතර උනේ ඕක. ඔය 7-15කට ඔය සරුවත් ටිකක් බීම. ඔය වගේ දෙයකින් තමයි අපි සෑහීමකටපත් උනේ. නමුත් මහත්තයෝ මේ රටේ දැන් තත්ත්වයේ එළියට බහැලා යන ළමයෙකුට තියෙනවානේ ජූස් බාර් අඩියෙන් අඩියට. පළතුරු කඩ හැමතැනම. එතකොට මේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛත්වයෙන් ගොඩ නැගුණු දේවල් නෙමෙයිද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතාවයක් තිබුණේ නැහැ. නමුත් පෞද්ගලික අංශයේ මේ ප්‍රභවයට අඳුරගෙන පෞද්ගලික අංශය තමයි වැඩියෙන්ම මේවට දායක වෙලා තියෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තාක්ෂණයන් සංවර්ධනය කරා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදන හඳුන්වා දුන්නා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරිශ්‍රණ කළා ඵලදායීතාව වැඩි කිරීම නව ප්‍රභේද හොඳ නව ප්‍රභේද නිර්මාණය කළා දුන්නා. හැබැයි පැල නිෂ්පාදනය කරා. ඒ ඔක්කොම කරා. නමුත් ඇයි මේක ගියේ නැති කියන එකෙන් අන්න ඒක තමයි ප්‍රශ්නේ. ගියේ නැති වෙන්න මම දකින ප්‍රධාන හේතුව තමයි මේ නිෂ්පාදනය කරන්නේ පැල නිෂ්පාදනය කරන්නේ ගොවිපල් අංශය. තාක්ෂණ නිෂ්පාදනය කරන්නේ පරිශ්‍රණ අංශය. ඒතර අධ්‍යාපන පුහුණු අංශය ඒවා හෝමාරු කරනවා. මම හිතන්නේ නෑ මේවා ඔක්කොම කාර්යක්ෂමව දැලක් විදියට නෙට්වර්ක් එකක් විදියට නිෂ්පාදනය කරන තාක්ෂණ කෙලින්ම ඒවා පාවිච්චි කරන පුද්ගලයාට කෙලින්ම ගියා කියලා. S1 එක බලන්න S1 එකේ දවස් එක අවුරුද්දකට පරිශ්‍රණ පත්‍රිකා 30ක් 40ක් ප්‍රකාශයටපත් වෙනවා. මම දැකලා නැහැ S1 එකේ තාක්ෂණයක් අරගෙන නිර්මාණය වෙච්ච කර්මාන්තයක් ලංකාව ඇතුලේ. මම දන්නේ නැතුව ඇති සමහරලාට. මම දන්නේ නැතුව ඇති මොකද මම නෑ ඒවා ඊටාම විරලයි. ඊටාම විරලයි. මට මම දැන් කලාතුරකින් වෙන්නේ. ඒ මොකද ඔබ සහ මමත් ඇත්තටම අපි එකඟ වෙන්න ඕනේ. අපි පිළිගන්න ඕනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ සේරම කරලා අන්තිමට කෙහෙල් ගෙඩිය කටේ ඔබන්නත් බෑ. අනිවාර්යයෙන්. ඒක අවශ්‍ය නෑ. ඒක අවශ්‍ය නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යම්කිසි ක්‍රමානුකූලව යම්කිසි වැඩසටහනක් යම් තැනකට ගියහම මේ කඩින් කඩ දිවීමේ බැටන් එක යෂ්ටිය ගන්න තව කෙනෙක් ඉන්න ඕනේ. ඒකද කියන්නේ? ඔව් එතන තියෙන ප්‍රශ්නයක්. දෙපාර්තමේන්තුවෙත් ඔය කියන තත්ත්වයට වඩා හොඳ කාර්යක්ෂම මට්ටමට යන්න ඕනේ. ඒ කාර්යක්ෂම ගිහිල්ලා පාවිච්චි කරන මේ තාක්ෂණයේ අවශ්‍ය පුද්ගලයන් අඳුරා ගන්න ඕනේ. ඒ පුද්ගලයන්ට මේක දෙන්න සූදානම් වෙන්න ඕනේ. මම දන්නා තරමින් දෙපාර්තමේන්තුව බොහෝ විට මේ නිෂ්පාදක කරන තාක්ෂණයන් end user නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් කර්මාන්තකරුවන්ට කෙලින්ම දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක මොකද ඒක මට ඇහිලා තියෙනවා මගේ කර්මාන්තකරුවෝ මගෙත් එක්ක කතා කරලා තියෙනවා. මොකද මම දැන් පෞද්ගලික අංශයත් එක්ක සම්බන්ධ නිසා කර්මාන්තකරුවෝ කියලා තියෙනවා මේ තාක්ෂණය දෙන්න නොමිලේ දෙන්න එපා. මේගොල්ලෝ සල්ලි හොයනවා මේකෙන්
ඒක නිසා දෙන්න එපා කියලා දෙපාර්තමේන්තුවේ සමහර අය කියලා තියෙනවා නිලධාරි. ඒතර ඇත්තක් තියෙනවා මේවා පෞද්ගලික දේවල් නෙමෙයි මේක පොදු දේපල බවට පත් වෙනවා මේ පරිශ්‍රණ නිෂ්පාදන ඔක්කොම. මේවා අලෙවි කිරීමේ හෝ මේවා කෙලින්ම end user දීමේ වැඩසටහනක් මම දන්නේ නැහැ එහෙම එකක් තියෙනවද කියලා. සමහරවිට ඇති. නමුත් මම නම් දන්නේ නැහැ. ඒ කෘෂි මධ්‍ය දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන තාක්ෂණයක් කෙලින්ම ගන්න එක්කනට ගන්න ක්‍රමයක් ඇවිල්ලා කාට හරි සල්ලි දීලා හරි වැරයිටි එකක් සල්ලි දීලා හරි වැඩි දියුණු කරන්න හරි පැල නිෂ්පාදනය කිරීමේ අයිතිය ගන්න හරි ක්‍රමයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒක නැත්තම් ඒක ඇති කරන එක හොඳයි. ඒක තියෙනවා නම් ඒක එච්චර දුරට පාවිච්චි කරන බවක් පේන්නේ නැහැ. ඊළඟට අනිත් එක සනත් ඔයා කිව්වා මේ මොකද මේ නිලධාරීන් මෙච්චර මහන්සිලත් කෙහෙල් ගෙඩියක් කට රොබන්න බෑ මිනිස්සෙගේ හදන්න පුළුවන් කියලා. ඇත්ත කතාව. ඉතින්දි මම නැවතත් මතක් කරනවා රටක් වශයෙන් මේවා ප්‍රමුඛතා තියෙන ප්‍රතිපත්ති මාලාවක් තියෙන්න ඕන. රටක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ මේවා ප්‍රචලිත කිරීමටත් ජනතාවට පාවිච්චි කිරීමටත් ආර්ථික සංවර්ධනය සඳහා මේවා යොදා ගැනීම සඳහාත් රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා. මම දකින්නේ නෑ 1948 ඉඳලා මේ වෙනකන් අපේ දේශීය පළතුරු සඳහා මම අනිත් ඒවා ගැන කතා කරන්නේ දේශීය පළතුරු සඳහා පළතුරු කර්මාන්තයක් ඉදිරියට ගෙන යාම සඳහා රජයේ ප්‍රමුඛතා ඇතුළත් කරපු ප්‍රතිපත්ති මාලාවක් නිර්මාණය වුණා කියලා මම නම් දැකලා නැහැ. මොකද මම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෙලා ඉන්නකොටත් රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කරා 2015 දී නිර්මාණය කරමින් පැවතුණා. එතකොට එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයටත් බාර දුනා මේ ප්‍රතිපත්ති හදන්න අපිට උදව් කරන්න කියලා. ඒගොල්ලොත් උදව් කරා. ඊට අමතරව ඊට කලිමුත් මම දැක්කා ඊට කලින් හිටපු මේ අමාත්‍ය මණ්ඩලයත් මේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදනවා කියලා හැම වෙලාවෙම ඇහුණා. ඉතින් මට මේ ඊයේ පෙරේදත් මම දැක්ක ටීවී එකේ තියෙනවා රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමෙන් පවතින. මේ ප්‍රතිපත්තිය කවදා එන එකද කියලා අපි බලන්න ඉන්නවා. මොකද මේ ප්‍රතිපත්තියේ තියෙන්න ඕනේ මොන පළතුරුද සංවර්ධනය කරන්නේ? මොන පළතුරුද අලෙවි කරන්නේ? මොන පළතුරුද වැලියු ඇඩඩ් එහෙම නැත්නම් නිෂ්පාදන වලට යොදාගන්නේ? ඊළඟට මේවා අපනයනය කරන්නේ මොන පළතුරුද? ඊළඟ අපනයනය කරන්නේ මොන ප්‍රතිපත්ති යටතේද? මොනවද දෙන රාජ්‍ය පහසුකම්? කෝ ඒ කර්මාන්ත පුර? කෝ ඒවා එකතු කිරීමේ මධ්‍යස්ථානට ඇති කරන පහසුකම්? කෝ ඒවා නිෂ්පාදකයන්ට ලබා දෙන දැනුම හෝ පුහුණු හෝ යටිතල පහසුකම්? කෝ ඒගොල්ලෝ ස්ථානගත කළා මේක කර්මාන්තයක් වශයෙන් වැඩි දියුණු කිරීම සඳහා රජයේ තියෙන ප්‍රතිපත්තිය. අපි දකිනවා පිත්තල කර්මාන්තයට කලාප වෙන් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ වෙදගම කියලා වෙද කර්මාන්තයට ආයුර්වේද වලට වෙද ගම්මාන තියෙනවා. ඉතින් කෝ පළතුරු ගම්මාන තියෙන බව ඇත්ත. ඒවා පළතුරු ගම්මාන රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් ආපුවත් නෙමෙයි. කෘෂි දෙපාර්තමේන්තුව විසින් ඇති කරපු ගම්මාන සහ මේ වැඩසටහන් වලින් ආපුවා. නමුත් ගම්මාන හැදීම හෝ පැල බෙදා දීම හෝ බද්ද පැල නිෂ්පාදනය හෝ ප්‍රභේද නිෂ්පාදනය හෝ එකක්වත් වැඩක් නැහැ. මේ ඔක්කොම එකට එක යා වෙලා අලෙවි කිරීම දක්වා ඇති කරන වැඩසටහනක් නැත්තම් රටේ තියෙන නිෂ්පාදන වැඩසටහන් පළතුරු ගම්මාන පළදායිතා ගම්මාන අපනයන ගම්මාන විවිධාකාර හැම එක්කෙනාම එන්නේ පැල බෙදන්න හැම එක්කෙනාම එන්නේ පොහොර බෙදන්න හැම එක්කෙනාම එන්නේ පුහුණු දෙන්න ලංකාවේ ඉන්න ගොවියෝ පළතුරු ගොවියෝ මං හිතන්නේ හොඳම විශේෂඥ ලෝකේ ඉන්නේ මොකද හැමදාම හැම ව්‍යාපෘතියකම දෙන්නේ පුහුණු වැඩසටහන් කප්පාදු කිරීම පුහුණු කරනවා බද්ද කිරීම පුහුණු කරනවා මේ ඔක්කොම යොමු කරන්නේ නිෂ්පාදනයට. ඒතකොට නිෂ්පාදනයේ වුණාද නැද්ද කියලා බලන මිනිස්සෙක් නෑ. ඒ නිෂ්පාදනයේ මොකද උනේ කියලා බලන්නේ. ඕක පළතුරු වලට පැත්තක දාමුකෝ. වී වලට තියනවාද? හැම කන්නේම අපි පත්තරේ දකිනවා අයලා අස්වැන්න විකුණා ගැනීමට බැරුව ගොවීන් අමාරුවේ. මහා අස්වැන්න විකුණා ගැනීමට බැරුව ගොවීන් අමාරුවේ. හැම කන්නේම පටන් ගන්නකොට ඔය කතාව එනවා. ඕක රටේ ප්‍රතිපත්ති. ඒක තමයි මම කියන්නේ කෘෂිකම් ප්‍රතිපත්තියක් නෑ මේ රටේ තිබුණෙත් නෑ. ඉතින් මේකින්ද පළතුරු නිෂ්පාදනයටත් පළතුරු කර්මාන්තයක් බිහි කිරීම සඳහා රටේ ප්‍රතිපත්තියක් අවංකවම නැහැ. බොරුවට එහෙම්ෙන් කතා කරාට අරක මේක කියලා අබෝ කිව්වා වගේ Apple වලට මෙච්චර වියදම් කරන්නේ රජේ නෙමේ ව්‍යාපාරිකයා. මොකද එතන තියෙනවා ව්‍යාපාරයක්. ඒකින්ද මේ ව්‍යාපාරය සංවර්ධනය කරන ව්‍යාපාරයෙන් යම් අයට වාසිය එනවා ඇති. මේ ව්‍යාපාරය යන හින්දා ඒක වාසිසගතව යනවා. අන්න ඒක තමයි මම තව දෙයක් කියන්නම්. දැන් ඔබ කියනවා ඔබ මෙතන පුන කියන කතාවක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිහි කරන තාක්ෂණය කර්මාන්තකරුවාට දෙන්න කෙනෙක් නැහැ. ඒක මේ ඩිලිවර් කිරීමේ යම්කිසි දුර්වලතාවයක් යාන්ත්‍රණයක් නැහැ. එතකොට මම නම් අනිත් පැත්තට මම තර්ක කරනවා මෙහෙම. ඕක ඩිලිවර් කරේ නැත්නම් ඕකේ වටිනාකමක් තියෙනවා නම් මේක හොරෙන් ගන්න උනත් පුළුවන් කර්මාන්තකරුවාට කැමති නම්. එතකොට ඒක ඔහොම හොරකම් නෙමෙයි මේ රටේ සිද්ධ වෙන්නේ. එතකොට මේක නමුත් කර්මාන්තකරුවා තවමත් ඉන්නේ අර ඇපල් ටික මේ අඹ ටිකක් දොඩම් ටිකක් එහෙම නැත්නම් අන්නාසි ටිකක් පිටරට යවන මේ ව්‍යාපාරයක. එයා ඇයි නැත්තේ උනන්දුවක් මේ මාදන් ටිකක් එකතු කරලා වෙරළු ටිකක් එකතු කරලා මේක ප්‍රොසෙස් කරලා බෝතල් වල දාලා සීනි හරි ලුණු හරි මොනවා හරි දාලා කර්මාන්තයක් ආරම්භ කරලා ඒ වගේ දෙයක් කරන්න. එක පැත්තකින් අනිත් පැත්තෙන් එයා ඉල්ලීමක් කරන්නේ නැත්තේ මොකද මට අක්කර 100ක් දෙන්න තෙත් කලාපයෙන් ඒ කතාව වැරදි.
ඒ කතාව වැරදි. මොකද මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි තාක්ෂණය කතා කරමු. තාක්ෂණික තොරතුරු තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඒ තාක්ෂණික තොරතුරු රුපියල් 7 වලට හරවලා බැලුවාද? ඔය තියෙන තාක්ෂණයේ යොදවලා පුළුවන් ද ලාභයක් උපයන කර්මාන්තයක් බවට පත් වෙන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් තායිලන්තයෙන් අන්නාසිගෙඩි ලංකාවට එන්න පුළුවන් රුපියල් 20ට කොළඹට ගෙනල්ලා දෙන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒකට හේතුව තායිලන්තයේ නිෂ්පාදන වියදම සීමා කරලා පරිශ්‍රණ කරලා ඒගොල්ලෝ නිෂ්පාදන වියදම අඩු කරලා තියෙනවා. එතකොට දෙපාර්තමේන්තුවේ එහෙම පැකේජ් එකක් අපි දීලා තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න ඇයි ගොවියා මැලි වෙන්නේ. එතකොට මේ අපි අස්සන්න ඵලදායීතාව වැඩි කිරීමත් එක්ක නිෂ්පාදන වියදම අඩු කිරීමේ ක්‍රමවේද සමග තාක්ෂණික පැකේජ් එකක් නිර්මාණය කරොත් මම හිතන්නේ පෞද්ගලික අංශය ඒක ගන්නවා. ඒක දැහැගනි. ඒක දැහැගන්නවා. මොකද උදාහරණයක් වශයෙන් ගත්තොත් ටොමි ජේසි කියන අඹ වර්ගයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිදහස් කරත් ඒක බිහිුනේ පෞද්ගලික අංශය. මොකද ඒකේ මූලාරම්භයේ රාජ්‍යාංශය තමයි. මොකද ඔය ඔයගේ වර්ගයේ ප්‍රභේදය ගෙනලා තියෙන රාජ්‍යාංශයේ ව්‍යාපෘති ඔබ කලින් මගෙන් ඇහුවා මොනවද කරලා තියෙන ව්‍යාපෘති කියලා. ওই ව්‍යාපෘති වලින් මම ඒකටත් උත්තරයක් දෙන්නම් දැන්. ඒ කාලේ කියන්නේ 1980 ගණන් වල 81 82 තමයි ලංකාවේ ප්‍රථම වතාවට පළතුරු සංවර්ධන ව්‍යාපෘතියක් ආවේ ආසියානු ලෝක බැංකුවේ. ලෝක බැංකුවෙන් සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහයෙන් ලංකාවේ පළවෙනි පළතුරු සංවර්ධන ව්‍යාපෘතිය ආව. ඒකෙන් ලෝකේ ජනප්‍රියම පළතුරු වර්ග සියල්ලම ලංකාවට හඳුන්වා දුන්නා. සියල්ලම මම බය නැතුව කියනවා සියල්ලම ගෙනාවා කියලා. ඒක උදාහරණයක් කියන්න ලෝකේ ජනප්‍රියම අඹ වර්ග 48ක් ගෙනලා තිනවා. ඒකෙන් පිට වර්ගයක් නෑ ලෝකයේ ආයේ ජනප්‍රියව. දැන් අපි කියන ඕස්ට්‍රේලියාවේ කෙන්සින්ටන් ප්‍රයිඩ් R2E2 දැන් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම අඹ වර්ග දෙකම ලංකාවට ගෙනාවේ 84. ලෝකේ ජනප්‍රියම හැස් අඹ වර්ගයේ ලංකාවට ගෙනාවේ 87. එතකොට ලෝක ප්‍රසිද්ධ ඔය දැන් අපිට කියන කහපාට දොඩම් වර්ගයේ විලෝ ලීෆ් වගේ ජමනාරම් වර්ග පාකිස්තානයෙන් ගෙනාවේ 87. ඔය ඔක්කොම ගෙනලා දීලා තියෙනවා. දෙපාර්තමේන්තුව ඒ වගකීම කරලා තියෙනවා. ඊළඟට පැල නිෂ්පාදනය කිරීම සඳහා අත් කරලා තියෙනවා. නමුත් ප්‍රතිපත්තියක් නැතිකමෙන් මේ රටේ කර්මාන්තයක් ඉදිරියට යන්න බෑ. මොකද මාඩ් එකෙන් මාවැලි සංවර්ධන පර්යේෂණ ආයතන ඒ දවස්වල තිබ්බ මාඩ් එකෙමුත් පර්යේෂණ කරන්න පළතුරු ගෙනල්ලා ওই තැන් තැන් වල හිටවපු වගාවල් වලින් තමයි අල්ෆොන්ස කියන එකේ විකෘතියක් වශයෙන් තමයි ටොමි ජේසි බිහුනේ. ටොමි ජේසි අපි නිර්දේශ කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2007 වෙනකන් මව් වගාවක් තියාගත්තේ නැහැ. නමුත් පෞද්ගලික අංශයේ වැඩ කරේ නැහැ කියන්න බෑ. පෞද්ගලික අංශයේ තමයි ටොමි ජේසි අඹ ලංකාවේ අඹ අපනයන කරුවෙක් වශයෙන් ලංකාවේ නමක් ආවේ ටොමි ජේසි අඹ වලට. ටොමි ජේසි විතරක් නෙමෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තියෙනවා ලෝක ප්‍රසිද්ධ අඹ වර්ග 48කට වැඩි සංඛ්‍යාවක්. ඒ 48ේම එකක් තමයි ওই ටොමි ජේසි නැත්නම් අල්ෆොන්සෝ එක වර්ගය. ඔයිට අමතරව අනාගතයේ තියෙන ලෝක ප්‍රසිද්ධ කීට්, කෙන්ට්, ජෝවෙල්ච්, ටොමි ඇට්කින්ස්, ලංග්‍රා, එතකොට මල්ලිකා, එතකොට ජපානයේ ප්‍රසිද්ධ අර්වින් ඒ ඔක්කොම දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. ඒවා මොකද මේවා කරන්නේ නැත්තේ ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්තිය තියෙන්නේ මොකද්ද? ලාභ තැනකින් ඉම්පෝට් කරලා ගෙන්නලා මේ මාකට් එකට දෙන්න තමන්ගේ යාළුවන්ට හෝ ව්‍යාපාරිකයන්ට අවස්ථාව දෙන්න. ඒක අවශ්‍යයි. කර්මාන්තයක් වශයෙන් යනවා නම් බයින් ඇන්ඩ් සෙලින් බින දෙක නිසා විකිණීමේ ක්‍රමවේදය යන්න ඕනේ. ඉතින් මේක විතරක් නෙමෙයි අපිට ප්‍රතිපත්තිය එක රැයින් ක්‍රියාත්මක වුණා නම් කාබනික ගොවිතැන එක රැයින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයටපත් වුණා නම් ඇයි පළතුරු වලට අවුරුදු 70ක් ගිහිල්ලත් තාම ප්‍රතිපත්තියක් නැත්තේ? අපිට පළතුරු ඕන කියලා උදේ ඉඳලා රැය වෙනකන් කියනවා. ග්‍රෑම් 200ක් කන්න කියලා කියනවා. පළතුරු නිෂ්පාදනය වගා කිරීම සඳහා පැළ බෙදා දීම විතරක් නෙමෙයි ප්‍රතිපත්තිය. මේවා ඵලදායීතාව වැඩි කරන්න ඕනේ. ආස්තන්න අවුරුද්ද පුරා ගන්න අවස්ථාව තාක්ෂණය ප්‍රචලිත කරන්න ඕනේ. මේ වගේ පසුවස්සුණු ප්‍රශ්න බලන්න අපි ඇපල් ගෙඩියක් බය නැතුව කපලා කන්න පුළුවන් සත්තු ඇතුලේ කුණු වෙලා නැහැ. හැබැයි අඹ ගෙඩියක් දූරයන් ගෙඩියක් කපලා කනකම් විශ්වාස නැහැ මේක මොනවද මේ තියෙන්නේ කියලා. මේවා දෙපාර්තමේන්තුව තිබ්බ තාක්ෂණය එහෙනම් දෙන්න එතෙන්ට. ඒකම මේවා අපනයනය කිරීම වෙළඳපොළ මේ කර්මාන්තයක් වශයෙන් දියුණුවෙන්න රජයේ ප්‍රමුඛතාව දිය යුතුමයි. පහසුකම් දිය යුතුමයි. ආයෝජකයන් කැඳවීම සඳහා ඒ අවශ්‍ය පහසුකම් සියල්ල දුන්නොත් මේ කර්මාන්තයක් වශයෙන් දියුණු කරන්න පුළුවන්. හොඳයි. මොකද හිතෙන්නේ? නැවේ ගෙඩි කැලේ ගෙඩි කතන්දරේ කැලේ ගෙඩි ටික නැවේ ගෙඩි වලට යට වෙලාද? එහෙම නැත්නම් අපි නැවේ ගෙඩි නිසා කැලේ ගෙඩි බලෙන් යටපත් කරලාද? ආචාර්ය සුභහීන්කන්ද මහතා සමග තව ටිකක් කතා කළොත් මම හිතන්නේ ඔබට නිවැරදි උත්තරයක් ඕකෙන් උකහා ගන්නට පුළුවන් වෙයි. පොඩි විරාමයක් අරගෙන බලමු ඊතුරු කතාව. පොඩ්ඩක් ඉන්න. මානව කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික්
පස්වරු 2ක් 3ක් අතර කෘෂි FM channel කරන්න. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙලා සිටින්නේ ගුවන් විදුලි ගොවි සේවාවේ කෘෂි රේඩියෝ වෙබ් ගුවන් විදුලිය මෙහෙවන ක්‍රොප් ක්ලිනික් එහෙම නැත්නම් බෝග සායන වැඩසටහන සමග. අපි අද කතා කරමින් සිටින්නේ ආචාර්ය සුබහිංකෙන්ද මහතා සමග පළතුරු සම්බන්ධයෙන්. මේ සඳහා අපි ප්‍රවේශයක් ගැනීමට සාකච්ඡාවට මාතෘකාවක් යෝජනා කළා නැවේ ගෙඩි වලට යට වුණු කැලේ ගෙඩි කියලා. නැවේ ගෙඩි කියන්නේ මොනවද කියලා අපි සාකච්ඡාවේ මුල් භාගයේ පැහැදිලි වුණා. පිටරටින් එන පළතුරු වර්ග. කැලේ ගෙඩි කියන්නේ ආචාර්ය හිංකෙන්ද මහතා කියන ආකාරයට අපි සතුව විශාල ප්‍රමාණයක් භෝග 200ක විතර කැලේ ගෙඩි ප්‍රමාණයක් වනගතව තිබෙනවා. හරියට අවධානයට යොමු වෙන්නේ නැතුව. ඒ තවමත් අපි මේ කැලේ ගෙඩි ටික යටපත් කරමින් නැවේ ගෙඩි වලට ප්‍රමුඛත්වය දෙමින් සිටින වකවානුවක සිට තමයි මේ සාකච්ඡාව කරන්නේ. හිංකෙන්ද මහතා මම මේ වගේ ප්‍රශ්නයක් නැවතත් ඔබෙන් අහන්නම්. එතකොට මේ අපනයනය කිරීම එහෙම නැත්නම් කර්මාන්තකරුවන් මේට අවස්ථාව දුන්නත් එහෙම නැත්නම් අවස්ථාව දීලත් මේ වැඩේ කෙරෙන්නේ නැත්නම් මොකක්ද ඒකට හේතුවක් වෙන්නේ? එහෙම නැත්නම් අපනයනය කිරීම සම්බන්ධයෙන් දැන් අපි ගත්තොත් එහෙම මේ දැනට මේ අපනයනය කරපු පළතුරු භෝග ටික බැලුවොත් එහෙම ඒකේ තියෙන්නේ වියලි හෝ අමු වශයෙන් තියෙන්නේ ඔක්කොම මේ ජනප්‍රිය පළතුරු කීපයක් විතරයි. අන්නාසි තියෙනවා, වියලි අඹ තියෙනවා, කජු උතන තියෙනවා. ඔය වගේ කීපයක් විතරයි මේ තියෙන්නේ. නමුත් එතකොට ඇයි ඒගොල්ලෝ මෙතනින් එහාට යන්නේ නැත්තේ? ඒගොල්ලන්ගේ අවධානය ඇයි යොමු වෙන්නේ නැත්තේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙතරම් තොරතුරු ජනනය කරලා තියෙද්දි. මොකද ප්‍රශ්නේ? රැලක් තියෙනවා. රැලක් හදලා තියෙනවා. අනිවාර්යයෙන්ම මෙතනදී රුපියල් 7 නැත්නම් ආදායමේ ප්‍රශ්නයක්. ආදායම දැන් ඕනේ කෙනෙක් බලන්නේ ඉතා ඉක්මනින් ආදායම ලැබෙන දේවල්. මස් කඩයක් හරි කමන්න දාලා ඉතා ඉක්මනින් ව්‍යාපාරය කරන. අපි දැන් පළතුරු අපනයනය කරන කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ. අපි කෘෂිකර්මනේ මම කියන්නේ පළතුරු අපනයනය කිරීමේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලොන්ට ඕඩර්ස් ආපුවාම ඇනෝම් ආපුවම ඇනෝම් වලට අදාළව කොහෙන් හරි එකතු කරලා දෙන එක තමයි තියෙන්නේ. ඒතරම් ප්‍රතිපත්තියක් නැහැ. මම දන්නවා මම සමීපව ඇසුරු කරලා තියෙනවා ඒ කණ්ඩායම. මේ කණ්ඩායමට අපි යෝජනා කරා ලංකාවේ පළතුරු කියලා අපනයනය කිරීමට අවස්ථාවක් ප්‍රොමෝට් කරලා ගන්න කියලා. ඒ ප්‍රොමෝට් කරලා ගන්න ඒගොල්ලෝ පෞද්ගලික අංශයෙන් ඒගොල්ලෝ ලාභ උපයන එක තමයි ප්‍රධාන අවශ්‍යතාවය. ඉතින් කර්මාන්තකරුවෙක්ගේ ප්‍රධාන දේනේ ලාභ උපයන. ඒක හරි. ඒක ලාභ උපයන නිසා ඒගොල්ලෝ මේක ගමන යනවා. ඒගොල්ලෝ වැඩියෙන් ලාභ තියෙනවා අපනයනය කරනවා. ඒතකොට ඒක හොඳයි. නමුත් ඒ අපනයනය කිරීම සඳහා ඒගොල්ලෝගේ හැමදාම කියන එක තමයි අවශ්‍ය තරම් අන්නාසි නැහැ. අවශ්‍ය තරම් පැපොල් නැහැ. අවශ්‍ය තරම් මේ රඹුටන් නැහැ. ඉතින් එහෙමනම් රඹුටන් නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් තියෙන්න ඕනේ. අවශ්‍ය තරම් රඹුටන් නැහැ කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කිරීම, අපරායන සංවර්ධන මාධ්‍යවලත් එක්ක සාකච්ඡා කිරීම, කෘෂි අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා ජාතික වැඩසටහනක් අන්න එතෙන්දී එනවනේ ජාතික අවශ්‍යතාවය. ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයක් තියෙනවා රටට නිෂ්පාදන වැඩසටහනක්. නිෂ්පාදන වැඩසටහනක් දැන් නැති එක ප්‍රශ්නේ නෙදීනේ. දැන් අපරායන කාර්යය වැඩියෙන්ම ඉල්ලන ඒවා කොහෙන් හරි එකතු කරලා යවනවා. මම දන්නවා සමහර කාබනික පළතුරු අපනයන කරන අය මැනින් මාකට් එකෙන් අරගෙන කාබනික කියලා යවනවා. එහෙම නැත්නම් සපයම් කරුණු එකතු කරලා කාබනික කියලා යවනවා. නමුත් එහෙම නෙමෙයි. අපිට කර්මාන්තයක් වශයෙන් රටක් වශයෙන් කර්මාන්තයක් සංවිධානය කිරීමේ ශක්තිය තිබිය යුත්තේ රජයට. රජය කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන ඕන ප්‍රමුඛතා ලැයිස්තුවේ ඊළඟ අවුරුදු 5ේදී පළතුරු කර්මාන්තයේ සංවර්ධනය කිරීම සඳහා මෙන්න මේ වැඩසටහන අපි යෝජනා කරන්නේ. මොකද්ද? පළතුරු අපේ 250ක් තියෙනවා නම් ඇයි අපි පළතුරු 5ක් හෝ 6ක් හෝ 10ක් විතරක් තීරණය කරලා කෙලවරටම සංවර්ධනය කරලා අපනයනය කරන්න හෝ කර්මාන්තය සඳහා යන්නේ නැත්තේ? දෙවෙනි එක තමයි ඇයි කෘෂිකර්ම අමාත්‍යාංශයයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි එකතු වෙලා ජාතික වශයෙන් ප්‍රමුඛතා වැඩසටහනක් නිර්මාණය කරන්නේ නැත්තේ? එතකොට මේ වැඩසටහන සඳහා සියලු යටිතල පහසුකම් සහ මිනිස්ත්‍රම සහ වෙළඳපොළ සියලුම දේවල් යොමු කරලා රටක් වශයෙන් මේක ශක්තිමත් කරලා ඉදිරියට ගියොත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර අපිට සනත් ඇහුවා වගේ මේකට අපනයන කිරීම සඳහා වෙළඳපොළක් නැද්ද? ඕන තරම් වෙළඳපොළවල් තියෙනවා. කොහෙද දූරයන් වලට අපනයන වෙළඳපොළක් තිබේ ලෝකේ? දැන් අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා ලෝකේ දූරයන් ගෙනියන්නත් තහනම්. මේ ප්‍රවාහනය කරන්න තහනම්. යුරෝපයට, ඇමරිකාවට, එංගලන්තයට දූරයන් ගෙනියම තහනම්. ඒ මොකද ඒකේ කටුක ගඳ නිසා. නමුත් තායිලන්තයේ මැදිහත් වෙලා දූර්යන් ලෝක පළතුරු බවට පත් කරලා තියෙනවා. කවුද තායිලන්තයේ මුදලාලිලාද? රාජ්‍ය ප්‍රතිපත්තිය ඒක. ඊළඟට මේ දැන් දූරියන් මම දැක්ක මේ චොක්ලට් නිෂ්පාදනය කරලා තියෙනවා. දූරියන්
දූරියන් අයිස්ක්‍රීම් හදලා තියෙනවා. ඒක දැන් අවුරුදු 10ක 15ක පරණ තාක්ෂණයක්. ඊළඟට දැන් අලුත්ම තොරතුරු මම කියන්නේ මොකද මම නිතරම ලෝකයේ මේ පළතුරු වෙළඳාම සම්බන්ධ පොඩක් අවධානයෙන් ඉන්නවා. දැන් මාස දෙකකට ඉස්සෙල්ලා ප්‍රථම වතාවට වියට්නාමයේ චීනයට අඹ අපනයනය කරා. ප්‍රථම වතාවට. චීනය වියට්නාමයට අඹ මාකට් එක විවෘත කරා කියන්නේ අපි වගේ නම් වියට්නාමයේ අඹ වලට මාකට් එකක් නැහැ කියලා අපි ඉන්න සද්ද නැතුව. නමුත් චීනයේ කොහොමද වියට්නාමයේ අඹ ගත්තේ ප්‍රථම වතාවට? චීනයට අඹ එන්නේ දකුණු අප්‍රිකාවෙන්, ඇමරිකාවෙන්, ඉන්දියාවෙන් එහෙම තමයි චීනයට අඹ එන්නේ. පිලිපීනේ. චීනයට ඇති වෙන්න අඹ නැහැ. චීනයට ඇති වෙන්න දෙන්න බෑ කාටවත්. නෑ නෑ මං කියන්නේ චීනේ වවන්නේ නෑ. චීනේ තියෙනවා මදි. චීනේ නිෂ්පාදනයත් මදි. චීනේ කර්මාන්ත වශයෙන් යන නිසා කෘෂිකර්මයට ලොකු ප්‍රමුඛතාවයක් නෑ. නමුත් චීනේ මාකට් එකට ඔය විශේෂ රටවල් වලින් ඔක්කොගෙම එනවා. වියට්නාමයේ කොහොම හරි කරලා චීන මාකට් එකට ඇතුල් වුණා. දැන් මාස දෙකකට ඉස්සෙල්ලා චීනේ අනිවාර්යෙන් වියට්නාමයේ ඒකේ වාසිය ගන්නවා. වියට්නාමයේ අඹ අපනයන කරනවා. ලංකාවෙන් පළතුරු අපනයන කරන්න කියලා චීනයට ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන ආවේ 2015. 2015 චීන දූත පිරිසක් ආවා. අපි සාකච්ඡා පවත්වුවා. ඒකට වැඩසටහනක් හැදුවා. ඒගොල්ලෝ එහාට ගියා මෙහාට ගියා 3-4 පාරක් ඇවිල්ලා ඒගොල්ලෝ මෙන්න මේවා තමයි අවශ්‍ය කියලා පෙන්නුවා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි පළතුරු ප්‍රදර්ශනයක් තිබ්බා කෘෂි දෙපාර්තමේන්තුවේ ඇවිල්ලා කෘෂි අමාත්‍යාංශයේ. ඒකෙදී අපි රාමුටන් දූරියන් අඹ ඒ හැමදේම ඒගොල්ලන්ට කණ්ඩ දුන්නා අපේ දේශීය පළතුරු. ඒගොල්ලෝ හරිම සන්තෝෂෙලා ඒගොල්ලෝ ආවේ අඹ ගෙනියන්න. ඒගොල්ලෝ කිව්වා අඹේ කෙසෙල් ගෙනියන්න ඒගොල්ලෝ ආවේ. ඒගොල්ලෝ කෙසෙල් අපනයනේ කරලා ඉවරුනාම කිව්වා අපිට අන්නාසිත් ඕනේ, අපිට පැපලුත් ඕනේ, අපිට රඹුටනුත් ඕනේ ලංකාවෙන්. ඒ ඔක්කොම අපනයන කරන්න සූදානම් කරන්න කිව්වා. අපේ කට්ටියක් දැන් කියනවා අපිට අඹත් ඕනේ, පැපලුත් ඕනේ, රඹුටනුත් ඕනේ කියලා. අපේ කට්ටියටත් නැහනේ. අපේ කට්ටියටත් නැහැ. හරි. ඒ අපනයනේ වෙළඳපළ ආවා නම් අපිට ඕන අවශ්‍යතාව තියෙ පොඩි අවශ්‍යතාව ටිකක් සලසන්න තිබ්බේ. ඒක අවශ්‍යතාව තිබුණා නම් අපිට ඒ අපනයනේ වෙළඳපළ ගන්න තිබ්බා. අපනයනේ වෙළඳපළ ආවොත්, හොඳ මාකට් එකක් ආවොත්, හොඳ මිලක් ආවොත් මං හිතන්නේ රාජ්‍ය අනුග්‍රහය නැති වුණත් මිනිස්සු අඹ වවනවා. රාජ්‍ය අනුග්‍රහය නැති වුණත් මිනිස්සු දොඩම් වවනවා. මොකද අපනයන වෙළඳපළක් තියෙනවා. අපනයන තියන්න දැන් දේශීය වෙළඳපළේ ඇපල් එක තමයි තරම් කරන්නේ. අපි ලෙඩේ බලන්න ඇපල් ගෙඩි 10ක් ගන්නවා මිසක් අපි පැපල් ගෙඩි 10ක් ගෙනියන්නේ නැහැ කවදාවත්. ඇයි? ඇපල් වල තියෙන මේ වටිනාකමක් නෙමෙයි. ඇපල් වල තියෙන යම් කිසි ප්‍රවුඩත් එක අපි හිතාගෙන ඉන්නවා. මේ ඇපල් තමයි හොඳ. ඇපල් තමයි මේ පිරිසිදු. ඇපල් තමයි ගුණේ වැඩි. සම්පූර්ණ වැරදි ආකල්පයක්. ඒක අපේ තියෙන මානසිකත්වය රටින් ඉතින් කෘෂි දෙපාර්තමේන්තුවට පුළුවන් එක වෙනස් කරන්න. එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන් එක වෙනස් කරන්න. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අමාත්‍යාංශයට පුළුවන් මේක කරන්න. මම පටන් ගන්නවනු කිව්වේ මේක තනියෙන් යන ගමන් විතරයි ලංකාවේ තියෙන්නේ. ඔබ දැකලා තියෙනවා. මහා RDA එක තාර දාගෙන කාපට් දාගෙන යනවා ලොකු පාරවල් හදලා. වෝටර් බෝඩ් එක කපාන යනවා ඒ කාපට් එක කාණු දාගෙන ජල නල එලන්න. ඊට පස්සේ ආයෙත් RDA එකේ තාර ටික දාලා හදනවා. තව මාස දෙකකින් ටෙලිකොම් එක කපාගෙන අනිත් පැත්තේ. හැමදාම කාපට් පාරවල් වලට ඒක තමයි. ඊට පස්සේ ආයෙත් කාපට් එක දාගෙන. ආයෙත් කාපට් එක දාගෙන යනවා. එක්ක අපිට බැලුවට මේක වැරදි කියලා පේනවා. හැබැයි ඕක පිටිපස්සේ තියෙන ව්‍යාපාර. ඒ ව්‍යාපාර නිසා තමයි ඕක ඉදිරියට යන්නේ. ඔය වගේම තමයි ලංකාවේ හැමදේම. අපි තුමු අවුරුදු 365 දවසම අන්නාස ගන්න තාක්ෂණය දෙපාර්තමේන්තුව නිර්මාණය කරලා තියෙනවා. නමුත් තාමත් අන්නාස එන්නේ ජූලි වලට. දෙපාර්තමේන්තුව නිර්මාණය කරලා තියෙන තාක්ෂණය. කොහොමද තාක්ෂණය ගොවියට යනවා? අද වෙනකොටත් අන්නාස ගොවියා මට තාමත් කතා කරන තාක්ෂණය අහලා. ඇයි ඒගොල්ලෝ කියන්නේ එකක් තමයි මම මේක කාගේවත් වැරද්දක් කියනව නෙමෙයි. කෘෂිකර්ම තාක්ෂණය කොහෙන්ද ගන්නෙ කියන එක අවශ්‍යතාවක් තියෙන මිනිහා දන්නේ නැහැ. ඒක හේතුවත් ප්‍රතිපත්තියක් නැතිකම. ප්‍රතිපත්තියක් නැතිකම නිසා ගොවියත් අනාථ වෙලා නිෂ්පාදකයත් අනාථ වෙලා. අන්තික තැන් වල පැල බෙදා දීම නෙමෙයි කෙරෙන්න ඕනේ. පැල බෙදා දීමේ ක්‍රමවේදය. මම දැක්ක හොඳම ක්‍රමවේදය දැනට තියෙන ක්‍රමවේදයෙන් හොඳම ක්‍රමවේදය තිබෙන ඇතුළත් මුදලි මැතිතුමාගේ. ඇතුළත් මුදලි මැතිතුමා නිර්මාණය කරා කන්සෙප්ට් එකක් අපනයන ගම්මාන. ඒ ගම්මානයේ කෘෂිකර්ම ගම්මාන ඒවා හදන්නේ අපනයන කිරීමෙන් යම්කිසි වෙළඳපළ සඳහා අවශ්‍ය ಜಾති ඒ ක්වොලිටි එකෙන් නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් පමණයි. හැබැයි ලංකාවේ අර RDA එකේ වගේම මේකෙත් ඒ අදාළ පුද්ගලයෝ නැති වුණාම මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. ඒ කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකම තමයි ආයෙත් ඒකකින් පේන්නේ. දැන් ඔය ආකාරයට මේ විදේශ වෙළඳපොළ සොයා ගැනීම සඳහා අපිට මේ ඔය දොඩම් මේ අන්නාසි රඹුටන් නෙමෙයි මේ අපේ ඔය කතා කරපු මේ කැලේ ගෙඩි ටික මේ විදේශයන්ට හඳුන්වා දීම සඳහා මොකද්ද තියෙන ක්‍රමවේදය? කවුද ඒක කරන්න ඕනේ? රාජ්‍යාංශය අපිට මේ ලංකාවේ ඉඳන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඕක කරන්නත් බෑ. ලංකාවේ ඉන්න අපනයනකරුවන්ට ඕක කරන්නත් බෑ. ඒගොල්ලෝ මේක යම් කිසි කොහෙන් හරි ඉල්ලුමක් ජනනය වෙනවා නම් මේක අපනයනය කරන්න සූදානම් වෙන්නේ. ඒකත් එච්චර සම්පූර්ණ ප්‍රශ්නයක් නෙමෙයි. ඉල්ලුමක් ජනනය වෙන්නේ නැති තැන තියෙන. දැන් මම දැක්කා රීඩර්ස් ඩයිජස්ට් එක කතාවක්. එක සමාගමක අලෙවි සහායක අලෙවි ප්‍රවාද නිලධාරීන් බඳවා ගැනීම සඳහා සපත්තු වලට අලෙවි ප්‍රවාද නිලධාරීන් බඳවා ගැනීම ඉන්ටර්විව් එකක් තිබිලා ඒගොල්ලොන්ට කිව්වා ඔයගොල්ලෝ
දකුණු අප්‍රිකාවේ කලාපයේ තියෙන රටකට ගිහිල්ලා අලෙවි කිරීමේ විභවයන් ගැන පරීක්ෂා කරලා එන්න ඊට පස්සේ ඉන්ටර්විව් එක තියමු කියලා. ඒ දෙන්න දකුණු අප්‍රිකාවේ එක රටකට ඇරියා මන් දන්නේ. ඒකේ සපත්තු දාන්න නැති මිනිස්සු ඉන්නේ. එක සපත්තුවක් දාන්නේ සපත්තු දන්නෙත් නැහැ මිනිස්සු. ඒතර මේ දෙන්නම කියලා බලලාවිලා රිපෝට් එකක් දුන්නා. එකෙක් දුන්නා මේක වැඩක් නැහැ මාකට් එකක් නැහැ. එකෙක්වත් සපත්තු දාන්නේ නැහැ මේකට ගිහලා වැඩ නැහැ. අනිත් එක නේකුවා මේකේ තමයි වැඩිම පොටෙන්ෂල් එකක් තියෙන්නේ. මොකද එකෙක්වත් සපත්තු දාන්නේ අපි ප්‍රොමෝට් කරොත් අලුත්ම මාකට් එකක් හොඳ ව්‍යාපාරයක් කරන්න පුළුවන්. සපත්තු නොදාන කණ්ඩායමක්. ඒතකොට ඒ තිබ්බේ නැති එකක් එයා දැක්කා මෙතන තියෙන විභවය. අන්න ඒ වගේ තමයි මේ අපේ පළතුරු ලෝකෙම දන්නවා. ඒකට කියන්නේ අපි කියනවා මේ ඇඟ බේරීමට සහ සදාකාලික සීල් එකක් ගහලා තියෙනවා ඌණ භාවිත පළතුරු කියලා. ඌණ භාවිත ඒවා කවදාවතුගාගාරවල තියලා පොත්පත්වල සටහන් කරලා ඌණ භාවිත කියලා තියාගෙන. හැබැයි ඌණ භාවිත කියලා තියෙන ඔය පළතුරු වලට වෙන රටවල කියන්නේ සුපර් ෆෘට්ස්. අති විශේෂ පළතුරු සුපර් ෆෘට්ස් කියලා කියන්නේ. මොකද ඇපල්, පියාස්, ස්ට්‍රෝබෙරි වල නැති විශේෂ ගුණාංග ඔය පළතුරු වල තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිඔක්සිකාරක ඊළඟට කොලෙස්ටරෝල් එහෙම කන්ට්‍රෝල් කරනවා වකුගඩු පිරිසුදු කරනවා ලේ පිරිසුදු කරනවා වර්ධනය වෙනවා සියලු දේවල් තියෙන පළතුරු තමයි සුපර් ෆෘට්ස් කියන්නේ අපේ වෙරළු උගුරැස ලෝවි නාමිනම් ජාම්බු සියලු දේවල් ඒ ගණ්ඩායමට අයිතියි. ඉතින් මේවට අලුතෙන් මාකට් එකක් හොයන්න දෙයක් නැහැ. ඒවා ඒ රටවල් වල දන්නවා. හැබැයි කවුරු හරි මේක ගෙනියන්න ඕනේ. ගෙනියන්න මේ ගමේ ඉන්න පළතුරු එකතු කරන මිනිහට බෑ. ඕකට තියෙනවා කණ්ඩායම් දෙකක් කරන්න පුළුවන්. තුනක්. රාජ්‍යංශීය නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා මේ වැඩේ කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අපරායන සංවර්ධන මණ්ඩලය. අපරායන සංවර්ධන මණ්ඩලය අනිවාර්යයෙන් මීට වඩා මේ සඳහා වැඩි දායකත්වයක් සපයන්න පුළුවන් ශක්තිමත් ආයතනයක්. ඒක කරනවාද නැද්ද කියලා මට ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි රාජ්‍ය මොනවාද ඒකට කියන්නේ තානාපති සමාජයේම තියෙනවා. මුළු ලෝකේ පුරාම ලංකාවේ තානාපති කාර්යාලය තියෙනවා. ඩොලර් ලක්ෂ ගණන් අපි වියදම් කරලා පවත්වාගෙන එනවා. අපි තේ ප්‍රොමෝට් කරන්නේ තානාපති කාර්යාලය. තේ ප්‍රොමෝට් කරන්නේත් කොහෙද තියෙන්නේ ලෝකයේ තේ බ්‍රෑන්ඩ් එක සිලොන් ටී කියලා. කිසිම බ්‍රෑන්ඩ් එකක් මන් දන්න තරමින් නෑ. තේ ප්‍රොමෝට් කරන ලංකාවේ තේ ගනිලා අරගෙන ගිහලා උඹලා පැකට් කරලා උඹලගේ බ්‍රෑන්ඩ් වලින් විකුණපල්ලා කියලා කියන්නේ. Earls Grey කියන්නේ මොකද? සිලොන් ටී උනාට Earls Grey යන්නේ. ලිප්ටන්ස් යන්නේ. එතකොට ඒවා ලංකාවේ තේ කියලා නෙමෙයිනේ. ලිප්ටන් කියන බ්‍රෑන්ඩ් එක. කොහොම ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ඩෙල්මා විතරයි ලංකාවේ බ්‍රෑන්ඩ් එකට දැන් තියෙන්නේ මම දන්න තරමේ. එතකොට ඒ එක පැත්තක්. නමුත් ලංකාවේ ওই තානාතිප කාර්යාලයට පුළුවන් නම් පුළුවන් නම් නෙමෙයි බල කළ යුතුයි මේ ජනතාවගේ සල්ලි අරගෙන අපේ පළතුරු ප්‍රොමෝට් කරන්න ප්‍රදර්ශන තියන්න ගැනුම්කාරෝ හොයලා දෙන්න මේවා අපනයනය කරන්න ඕඩර්ස් ගන්න මේවා ඕඩර්ස් ගත්තා මේ ඕඩර්ස් වලට අවශ්‍ය නිෂ්පාදන වැඩසටහන පෞද්ගලිකංශත් එක්ක එකතු වෙලා අහවල් කලාපේ මේ කලාපේ අක්කර 100 ගණන් දහස් ගණන් වගා කරන්න අනිත් එක තමයි තව හොඳ උදාහරණයක් තමයි ඩ්‍රැගන් ෆෘට් නේ ලෝකයේ අලුත්ම ජනප්‍රියම පළතුරු ඩ්‍රැගන් ෆෘට්. ඩ්‍රැගන් ෆෘට් බිහි බ්‍රසීලයේ වනාන්තරවල. බ්‍රසීලයේ මිනිස්සු තමයි ඒක වවන්න පටන් ගත්තේ. හැබැයි ඩ්‍රැගන් ෆෘට් ලෝකයේ වැඩිම නිෂ්පාදනය කළ අපනයන කරන රට කොහෙද තියෙන්නේ? වියට්නාමයේ. වියට්නාමයේ තිබිලත් නැහැ කවදාවත් ඩ්‍රැගන් ෆෘට් ගහක්. වියට්නාමයේ අංක 1ට අවිලා තියෙනවා ඩ්‍රැගන් ෆෘට් අපනයන කරන. මොකද්ද? පෞද්ගලික අංශ නෙමෙයි රටේ ප්‍රතිපත්තිය, රාජ්‍ය ප්‍රතිපත්තිය. ඊළඟට තායිලන්තයේ පළතුරු මෙච්චර ලෝක ජනප්‍රිය උද්‍යාන විද්‍යා රටක් වශයෙන් ජනප්‍රිය නෙයි. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය රජතුමාගේ පෞද්ගලික මැදිහත් තියෙන සහ සියලු ප්‍රමුඛතා දීලා තියෙන මේ ව්‍යාපෘති වලට. ඒකනේ තායිලන්තයේ දූරයන් ලෝක පළතුරක් බවට පත් කරේ. තායිලන්තයේ ලොංගන් මොර තායිලන්තයේ ලෝක පළතුරක් බවට පත් කරලා තියෙනවා. ඉන්දුනීසියා මෑතකදීම කරන පළතුරක් තියෙනවා සැලක් කියලා. සැලක් කියන්නේ ස්නේක් ෆෘට්. රඹුටන් ගෙඩි වගේ ෆෘට් එක. ඒගොල්ලෝ දැන් පරිශන සංවර්ධන වැඩසටහන් කරනවා. කෝ අපේ බෙලි, කෝ අපේ දියුල්, කෝ අපේ වෙරළු ලෝක ප්‍රසිද්ධ කරන්න පුළුවන් දේවල්. ඔක පෞද්ගලික අංශය කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි පෞද්ගලික අංශයට සීමිත ආයෝජන හැකියාවක් තියෙන්නේ. සහ රාජ්‍ය අංශයේ අනුග්‍රහයක් නැතුව පෞද්ගලික අංශයට සම්පූර්ණයෙන්ම දරන්න බෑ. රාජ්‍ය අංශයට පෞද්ගලික අංශයට පුළුවන් ද රීඩර්ස් ඩයිජෙස්ට් එකට ඇඩ් එකක් දාන්න අපේ වෙරළු ගැන. එහෙම නැත්නම් ඔය එයාලයින්ස් ඔක්කොටම ඇඩ් එකක් දාන්න පුළුවන් ද ඔන් ෆ්ලයිට් ඇඩ් එකක් දාන්න බෑ. අඩුම ගානේ තායිලන්තයේ එයාපෝට් එකට ගියේ මිනිස්සුන්ට පේන කොච්චර පළතුරු ස්ටෝල්ස් කඩවල් තියෙනවද එයාපෝට් එක ඇතුලේ. ලංකාවේ එක ස්ටෝල් එකක් ගන්න අපි try කරා අපි උත්සාහ කරා අපි හැම අමාත්‍යාංශයකම ඉල්ලුවා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලුවා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලුවා එක ස්ටෝල් එකක් දෙන්න ලංකාවේ පළතුරු ප්‍රොමෝට් කරන්න එන මිනිස්සුන්ට පෙන්වන්න කියලා. ඒක හම්බුන්නේ නැහැ. ඒක පාඩුවේ කියලා ලක්ෂ 2ක් 3ක් මාසෙකට ගෙවන්න වෙනවා කියලා ඒක හම්බුනේ නැහැ. එයාපෝට් එකේ ස්ටෝල් එකක් නැහැ නේ. මෙච්චර පළතුරු පාරාදීසයක් ඉන්න රටේ එයාපෝට් එකේ තියෙනද පළතුරු කඩයක්. ඉතින් එයාපෝට් එකේ තියෙනවා කැසට් රේඩියෝ ඉලෙක්ට්‍රොනික්ස් ෆ්‍රිජ් අරම ඔක්කොම ෂොප්ස් තියෙනවා. දේශීය පළතුරු කඩයක් නැහැ. ප්‍රොමෝෂන් කියන්නේ ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් නැතිකම නෙතනින් පේන්නේ. මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. මේවා කරන්න පුළුවන්. හැබැයි මේක කවදාවත් කරන්න බෑ. මේ බොරු නින්දේ ඉන්න උන් ඇහැරවන්න බෑ වගේ මේක උවමනාවක් නැතිකම නිසා කවදාවත් මේක දිනු කරන්න බෑ අපේ රටේ.
ඔබ කියන ආකාරයට නැවේ ගෙඩි වලට යට වෙලා තියෙන්නේ අපේ කැලේ ගෙඩි නෙමෙයි. මේක පොඩ්ඩක් සංශෝධනය කරගන්න වෙයි. සුපිරි ගෙඩි කියලා. ඒක සුපිරි ගෙඩි. සුපර් ෆෘට්ස් කියලා දෙයක් මෙතුමා හඳුන්වනවා. අපිට දඬුවම් කරන්න ඔච්චර සුපිරි එකක් තවත් කැලේ තියෙන එකට අපිට දඬුවම් කරන්න ඕන. ඒකමයි. හැබැයි ඔබ මම දන්න තරමින් ලංකාවේ මිනිස්සුන්ට එහෙම නැත්නම් ජනතාවට දවසකට පළතුරු ග්‍රෑම් 200ක් අනුභව කළ යුතුයි කියන සංකල්පයේ නිර්මාතෘවරයා. එහෙම නැත්නම් එහෙම දෙයක් ප්‍රකාශයට පත් කෙරෙව්වේ ඔබගේ මූලිකත්වයේ යටතේ. ඒක අපිට පුරුදු උනේ ඊට පස්සේ එළවලු කට්ටියත් ඕක එළවලු ග්‍රෑම් 200ක් කන්න කියලා හදාගත්තා. මුලින්ම ආවේ පළතුරු ග්‍රෑම් 200ක් කන්න කියලා. ඒ වගේම ලංකාවේ අපි අහලා තියෙනවා වෙන වෙන රටවල් වල එක එක සැනකෙලි තියෙනවා. ඉන්දියාවේ තිබුණා කොස් සැනකෙලියක්, කොස් ප්‍රදර්ශනයක්, කොස් කානිවල් එකක්. ඒ වගේම යුරෝපයේ තියෙනවා තක්කලි කානිවල්, තක්කලි ප්‍රදර්ශන. මට මතක හැටියට එහෙම නැත්නම් මගේ අවබෝධයේ හැටියට ආචාර්ය හීන්කෙන්ද තමයි ලංකාවේ පළවෙනි පළතුරු කානිවල් එක කළේ. පළතුරු ප්‍රදර්ශනය කෙරුවේ හොරණ පළතුරු විද්‍යාලය. ඒ කියන්නේ අපි යම් කිසි මූලාරම්භයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට අරගෙන තියෙනවා. නමුත් දැන් මෙතනින් එහාට කවුරු හරි ඉල්ලන්න ඕනේ මේ කටුවනෝදා අක්කර 100ක් වවන්න මට ඉඩමක් දෙන්න කියලා. ඒ වගේම තව කවුරු හරි කියන්න ඕනේ මෙන්න මේ අහවල් රටෙන් කටුවනෝදා මෙච්චර තොගයක් මාසිකව ඉල්ලනවා කියලා. ඒවා කොළොත් අපේ මිනිස්සුන්ව ටිකක් මොටිවේට් වෙලා එයි නේද? අනිවාර්යයෙන්. උඩට එයි නේද? අනිවාර්යයෙන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා සනත්. ඉඩම් ඉල්ලන අය ඉන්නවා. මා දන්න අතරින් පෞද්ගලිකව ඉඩම් ඉල්ලන අය ඉන්නවා. මගේ හොඳ හිතවතෙක් හිටියා මුස්ලිම් සහෝදරයෙක්. එයා දැන් අවුරුදු 12ක් ඉඩමක් හොයනවා පළතුරු වගා කරන්න. එයාට හම්බුනේ නැහැ. ඒකට හේතුව රාජ්‍ය ප්‍රතිපත්තියේ දුර්වලතා සහ නිලධාරීන්ගේ තියෙන ගැටලු. නිලධාරීන් දේශයකට ඒ අදාළ බලය තියෙන නිලධාරීන් ලේසියකට මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. අපේ දේශපාලනඥයොත් බොහොම කැමැත්තෙන් මේ වගේ දේවල් වලට උදව් කරයි. ඒගොල්ලන්ට හරියට ඒගොල්ලන්ව ෆීඩ් කළොත්, ඒගොල්ලන්ව දැනුවත් කළොත්. මම හිතන්නේ මේ කොහේ හරි ඒගොල්ලන්වත් නොමග යෑම, එහෙම නැත්නම් ඒගොල්ලන්වත් හරියාකාරව මේකේ වගකීමකින් දැනුවත් කිරීමේ කාර්යභාරයත් කොහේ හරි අඩුවක් වෙලා ඇති කියලා මට. අඩුවක් වෙලාටත් වඩා මෙතන තියෙන සනත් මේ තැන් වල විසිරී ගිය වැඩසටහනක් මේ ලංකාවේ තියෙන්නේ. ඉඩම ගන්න ඉඩම් දෙපාර්තමේන්තුව නැත්නම් JEDB යන්න ඕන, අමාත්‍යවරු පිටිපස්සේ යන්න ඕන, නිලධාරි පිටිපස්සේ යන්න. ඒ ඉඩම සඳහා ව්‍යාපෘති සකස් කරන්න කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවට එන්න ඕන. ඊළඟට ඒකට බලපත්‍ර ගන්න පරිසර අමාත්‍යාංශයට යන්න ඕන. ඕවා මාස ගණන් ඇදෙන රස්තියාව දෙන වැඩසටහන. වෙන රටවල් කොරියාවේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලුවොත් කොරියාවේ තියෙන එක වැඩසටහන ආයෝජකයන්ට. ඒ වැඩසටහනට බැංකුවත් එක්ක ගිහලා කතා කරපුවාම one stop shop එකක් ඕකනේ මේ වර්තමාන දේශපාලනයනුත් ඔය වගේ ප්‍රකාශ කරන්නේ ඒක. මොකද පොඩි ව්‍යාපාරයකට ලයිසන් එකක් ගන්න මිනිස්සුෙකුට සිද්ධ වෙන දුක් ගැහැට මට පෞද්ගලිකව දැනෙලා තියෙනවා මගේ ව්‍යාපාරවලට. ඒ තරම් අසියුරු තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ. එතකොට ඔය රටේ ප්‍රතිපත්තිය තිබ්බනම් පළතුරු සංවර්ධනය සඳහා මේක යන්න ඕන. අපි ලබන අවුරුදු 5 තුලදී රුපියල් ඩොලර් මිලියන මෙච්චරක් අපි ආපනයන කරනවා කියන මේ උපයනවා කියන වැඩසටහන ඉලක්කගත කරනවා නම් ඒකට අවශ්‍ය නිෂ්පාදන වැඩසටහන, ඊළඟට ඒකට අවශ්‍ය යටිතල පහසුකම්, ඒකට අවශ්‍ය තාක්ෂණය, ගබඩා පහසුකම්, එතකොට වැලියු ඇඩිෂන් වගේ අගේ එකතු කිරීම වැඩසටහන සියල්ල සහිත ජාතික වැඩසටහනක් නිර්මාණය කරන එක හරියම සිම්පල්. ඒ තරම් විශේෂඥ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ඉන්නවා. කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ආශ්‍රිතව විශ්‍රාම ගියේ ඉන්නවා. ඒතකොට විශ්වවිද්‍යාල ආශ්‍රිතව හොඳ ආචාර්යවරු ඉන්නවා. පෞද්ගලික අංශයේ විශේෂඥ හොඳ විශේෂඥ ඉන්නවා. බැලුමට යා රුපියල් 7 වලින් කියනවා මේක ලාභද පාඩුවද කියලා. ඒ වගේ විශේෂඥ ඉන්නවා. ඒ ඔක්කොටම සේවය කරන එක ඒකකයක්, ව්‍යාපාරික වාණිජ්‍ය සංවර්ධන ඒකකයක් තියෙනවා නම් මේ ඔක්කොම මේකට සම්බන්ධීකරණය කරලා හරියට අර ඊශ්‍රායලයේ තියෙන වැඩසටහන වගේ සම්බන්ධීකරණය කරලා මේක ඉක්මනට පහසුකම් දෙනවා නම් මම හිතන ආයෝජකයෝ ඕන තරම් එනවා. ඒට අපි සම්බන්ධ කරනවා නම් ව්‍යාපාරය EDB එක හරිය තානාපති කාර්යාලය ඔක්කොම සම්බන්ධීකරණය කරනවා නම් මේක ඉතාම ලේසියෙන් අවුරුද්දෙන් දෙකෙන් කරන්න පහසු වැඩක්. අපිට අලුතෙන් වගා කරන්න ඕනේ බොහොම පොඩ්ඩයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් කොස්සට අපි කාර්මිකරණය කරොත් කොස්සට ලංකාවේ කොස් තියෙනවා හෙක්ටාර් 55000ක් විතර. හෙක්ටාර් 55000න් දැන් නම් 120ක් 25ක් කනවා ඇති. ඉතුරු 75%ම විනාශ වෙලා යනවා රට ඇතුළේම. ඒතර කොස් ඇටව ගත්තොත් මම හිතනවා කොස් ඇට නම් 90%ක්ම නාස්ති වෙනවා. මොකද කොස් කෑවත් කොස් ඇට දන්නේ අපි කොස් ගෙඩියක කොස් කොඳුර ගත්තා ඇට ඔක්කොම දාන්නේ නැහැ ගෙඩිය තියෙන. ඇට පොඩ්ඩයි කන්නේ. ඉතින් මේ කොස් ඇට හොඳ කාර්මික මේ අමුද්‍රව්‍යයක්. කොස් ඇට වලින්ම අපි කර්මාන්තයක් බිහි කරලා මොනවද ලංකාවේ ඉතින්
රෙකෝඩ් වාර්තා තියපු මේ ඇල්කොහොල් බොන જાතියක්නේ. වාර්තා අපිට වාර්තා තියෙන જાතියක්නේ. ඔබ බයිට් හදන්න බයිට් හදන්න. මේකෙන් ඇල්කොහොල් නිස්සාරණය කරන්න. මේ කාබෝහයිඩ්‍රේට් නේ තියෙන්නේ. ඇල්කොහොල් නිස්සාරණය කරන්න. මේ ඔක්කොම කරන්න පුළුවන් හොඳ මේ එක කොස් ගහකවත් හිටවන්න නැතුව මේ වැඩේ මේ ගස් වලින් කරන්න පුළුවන් ඕනනම්. ඉතින් මේවට ඕන වෙන්නේ මොකද? දැක්මයි, උදව්ව, උපකාර. ඇයි ආණ්ඩුවට කරන්න බැරි කාබනික පොහොර එක රැයින් ජනප්‍රිය කළ රසායනික පොහොර එක රැයින් තහනම් කරනවා නම් මේක මාස 6කින් කරන්න බැරියයි. අවුරුද්දකින් කරන්න බැරියයි. මේවට පොඩි පහසුකම් ටිකක් ඕන වෙන්නේ. පොඩි තල්ලුවක් ඕනනේ. නමුත් රටකේ ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රමුඛතාවයක් දීලා මේ පළතුරු සඳහා ඉදිරි අවුරුදු 5දී ඩොලර් මිලියන මෙච්චරක අපි ටාගට් එක කරනවා. මෙන්න කණ්ඩායම එකතු වෙන්න පළතුරු කර්මාන්තයක් වශයෙන් ඇති කිරීම සඳහා කාර්යසාධන බලකායක් ඇති කළා. ඒකනොත් නීත්‍යානුකූල බලය දීලා සම්බන්ධීකරණයේ අවස්ථාව දීලා මුදල් ප්‍රතිපාදන ව්‍යාපෘති දීලා මේක ටාගට් එකක් දෙන්න බැරියයි මේ ඉදිරි අවුරුදු 5දී මෙන්න අපනයන සංවර්ධනය කරන්න ඕනක. අපනයන කරුවන්ගෙන් ඇහුවොත් කියයි ඒගොල්ලන්ට ඕන අන්නාසි ටික නැහැ. අන්නාසි හදන්න බැරි මොකද? මාස 10ක් 12ක් ඇතුළතදී අන්නාසි කිඩි කඩන්න පුළුවන්. ලංකාවේ නෝරෙලි ඇරෙන්න ලංකාවේ ඕනම තැනක අන්නාසි වවන්න පුළුවන්. අවුරුද්දේ 365 දවසෙන්ම අන්නාසි කඩන්න පුළුවන්. ඕනනම් තාක්ෂණය තියෙනවා. ඊළඟට අඹ ටොමි ජේසි අඹ ඔච්චර ජනප්‍රියව තියෙනවා. ඇයි තාමත් අඹ සීසන් එකට යන්නේ? අඹ ඕන තරම් අඹ සීසන් එකෙන් පිට නිෂ්පාදනය කරන්න කෘෂික දෙපාර්තමේන්තුව තාක්ෂණය දීලා තියෙනවා. ඊළඟට කජු බලන්න කජු කිලෝ එක මට මතකයි කජු දැන් මාස එකමාරකට ඉස්සෙල්ලා කජු තිබ්බේ කිලෝ එක රුපියල් 3800 විතර. ඊයේ මම දැක්කා මාකටේ කජු කිලෝ එක රුපියල් 5800යි. කජු මොන තරම් දුප්පත්කම නැති කරන්න හොඳ භෝගයක්ද? කජු විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් එහෙමත් ගේනවා. ඉන්දියාවේ මැඩගස් ඉන්දියාවෙන් දෙන්නේ නැහැ අපිට. ඉන්දියාව කජු ලෝකේ කජු නිෂ්පාදනය කරන ප්‍රමුඛ රටක් ඉන්දියාව. ඉන්දියාව කජු කිව්වොත් අපිට යන්නවත් දෙන්නේ නැහැ. මොකද මම උත්සාහ කරා වරක් ඉන්දියාවේ කජු පර්යේෂණ ස්ථානයට යන්න පුත්තූරු වල තියෙන ශ්‍රී ලංකාවේ ගිහම යන්න දුන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකාවේ කජු නිෂ්පාදනය දන්නවා, කජු ක්වොලිටි එක දන්නවා. එහෙනම් මට යන්න දුන්නේ නැහැ. රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් මට යන්න දුන්නේ නැහැ කජු එකට. ඇයි? දුන්නේ නැත්තේ ඒගොල්ලෝ ඒ තාක්ෂණය ගයි කියලා. කජු ප්‍රොසෙසින්, කජු වැලියු ඇඩිෂන් ඒ තරම් තමයි රිසර්ච් ස්ටේෂන් එක කරන්නේ. මට යන්න දුන්නේ නැහැ රාජ්‍ය නිලධාරියෙක් උනා. එතකොට ඉන්දියාව ඒ වගේ ආරක්ෂණ ප්‍රතිපත්තියක් තියෙනවා. ඉන්දියාව ඒ වගේ කෘෂිකාර්ම ප්‍රතිපත්තියකින් වැඩ කරන රටක්. ඒතකොට මැඩගස්කරෙන් අපි කජු ගේනවා, ඉන්දුනීසියාවෙන් කජු ගේනවා. ඉතින් ලංකාවේ බැලුවොත් වියලි කලාපයේ 50%ක්වත් ඉඩම් තියෙනවා කජු වලට වෙන් කරන්න පුළුවන් ඉඩ දැනට තියෙනවා. කාටද ඕන මේක කරන්න? කජු සංස්ථාවක් තියෙනවා. කජු මොනවද මන් දන්නේ කජු වලට හුඟක් ಜಾති තියෙනවා. කජු අලෙවි කරන්න කජු ගමකුත් තියෙනවා. කජු ගමක් තියෙනවා. නමුත් කජු ගමේ කජු අලෙවි කරන කජු එන්නේ ඉන්දුනීසියාවෙන් නැත්නම් මැඩගස්කර්. හරි ලේසිනේ මේ වැඩ කරන්න ලංකාවේ. මොන තරම් ලේසිද? ඔයාට පොඩි පහසුකම් ටිකක් නෙවෙයි. මේ ආසියාවේ දැන් ඔබ මට මතක හැටියට ඔබ මේ මියන්මාරයට එහෙම උපදේශකත්ව සේවය පවා සැපයුවා මේ වරින් පළතුරු වලට මාස 6-7 එහෙ ගිහින් නැවතිලා ඉඳලා මියන්මාරේ. ඔය අපිට වඩා හුඟක් දුප්පත් රටක් නේ. එතකොට ඔය වටේ තියෙන අපේ අවට තියෙන අසල්වාසී රටවලත් තත්ත්වය මේකමද? නෑ. අසල් දැන් මියන්මාරේ පළතුරු ආනයනය කරන රටක් නෙමෙයි. ඒගොල්ලෝ පළතුරු ඒගොල්ලෝ නිෂ්පාදනය වෙනවා. ඊළඟට ඒගොල්ලෝ දුප්පත් තමයි. දුප්පත් වෙන්නේ මොකද? අපිට වගේ පෝසත් ආකාරයට ඇඳුම් පැළඳුම් නැහැ. අපිට වගේ පෝසත් ආකාරයට සපත්තු එහෙම නැහැ ඒගොල්ලොන්ට. අපිට වගේ ලස්සන ඔෆිස් බිල්ඩින් ලොකු බිල්ඩින්ස් එහෙම නැති කෙනෙක් තමයි අපි දුප්පත් කියන්නේ. හැබැයි මිනිසුන්ගේ ගතිගුණ වලින් සහ ආහාර රටාවෙන් ඉතාම පෝසත්. ඒගොල්ලොන්ට මතක ඇති ඇමරිකාව සම්බාධක පැනෙව්වට මියන්මාරයට දැනෙන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලොන්ගේ හාල් ඒගොල්ලොන්ගේ. ඒගොල්ලෝ කායින්වත් හාල් ගේන්නන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ පොල්, ඒගොල්ලොන්ගේ පළතුරු, ඒගොල්ලොන්ගේ ඇඳුම්. ඒගොල්ලෝ දාන්නේ රබර් සෙරප්පු දෙකක්. ඒගොල්ලන්ට අපිට වගේ මේ ක්‍රොකඩයිල් ෂූස් එහෙම අපි හොයන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට රිදවන්න හරි අමාරුයි. අපි එහෙම නෙමෙයි. අපේ දවසින් දවස අපි ස්වාධීනත්වයෙන් මිදිලා යන්නේ. දැන් අපි හාල් නිෂ්පාදනයෙන්, කෘෂිකර්මයේ අනිත් නිෂ්පාදනයෙන්, පළතුරු වලින් අපි ස්වාධීන වෙලා තින්නේ. අපිට ලාභයට අපි ගේනවා මිසක් අපි නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් අපේ නැහැ. ජාතික වැඩසටහනක් නැහැ කියන එක තමයි මම හැම වෙලාවෙම කියන්නේ. දෙපාර්තමේන්තුව වියදම් කරලා පර්යේෂණ කරනවා, දෙපාර්තමේන්තුව වියදම් කරලා ගොවීන් පුහුණු කරනවා, නිලධාරීන් පුහුණු කරනවා, ශිෂ්‍යත්වය අරන් ගිහිල්ලා ආපහු ලංකාවට ආපහු මේ මනුස්සයව කරන්නේ වෙන සබ්ජෙක්ට් එකක්. ඒ වගේ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මේක මේ විදිහට ගියොත් කවදාවත් අනාගතයක් නැහැ. හැබැයි මේ தত্ত্বය ඔය කාබනික ගොවිතැන වගේම මේක සුමානෙන් දෙකෙන් වෙනස් කරන්න පුළුවන් தত্ত্বයක්. අවශ්‍ය නම්. හැබැයි මට පේන්නේ කාටවත් අවශ්‍යයි කියලා. මම හිතන්නේ ඔබ තේරුම් ගන්න නැති අපේ කැලේ ගෙඩි කියලා මෙච්චර කලක් කියපු මේ සුපිරි ගෙඩි ටික නැවේ ගෙඩි වලට යට වෙලා තියෙනවාද අපේම නොසැලකිලිමත්කම නිසා යට කරගෙන සිටිනවාද? ඇත්තටම ඒ නොසැලකිලිමත්කම නැති කරලා අපි මේ ගැන අවධානය යොමු කළොත් සාමූහිකව රාජ්‍යාංශය, පෞද්ගලික අංශය කට්ටියම එකතු වෙලා
මේ කැලේ ගෙඩි ටික එහෙම නැත්නම් සුපිරි ගෙඩි ටික මෙතනදී අලුත් නමකුත් මේකට වැටුණා මේ අපි පටන් ගත්ත විදිහට නෙමෙයි අවසන් කරන්න යන්නේ කැලේ ගෙඩි නොකිය සුපිරි ගෙඩි ටික කියමු මේ තරම්ම වටිනා ගෙඩි ටිකක් කැලේ තියෙනවා නම් 200ක් විතර විවිධාකාර ඖෂධීය ගුණ විවිධාකාර පෝෂණාගයන් තියෙන එතකොට මේ සුපිරි ගෙඩි ටික අපි මේ අවහිරතාවලින් මුදාගත්තොත් මේ අද කතා කරන ලොකු විදේශ විනිමය අර්බුදය වගේ දේවල් වලට පහසු විසඳුමක් හොයාගන්න පුළුවන් මේ හරහා අතිරේක ජවයක් එයට ලැබෙනවා මේ හරහා. ඒ නිසා මට පොඩ්ඩක් බාධා කරන්න දෙන්න. තව එක වැදගත් කරුණක් තියෙනවා. දැන් අපි කෙසෙල් අපනයනෙන් ඉතා ඉහළ මට්ටමකට ගෙදෙන ලංකාවේ කෙසෙල් ගොඩාක් අපනයන කරනවා. හොයලා බැලුවොත් එම යන්නේ කැවෙන්ඩිෂ් කෙසෙල්. ඒවනේ දිගට හරහාට වවාගෙන යන්නේ. ඒක වාණිජ්‍ය වශයෙන්. ඒක හේතුවක් තියෙනවා. කැවෙන්ඩිෂ් කියපු ගමන් ලෝකේ ඕන තරකින් කැවෙන්ඩිෂ් කෙසෙල් වලට තැනක් තියෙනවා. මාකට් එකක් තියෙනවා. එතකොට ඒක අපි කරපු දෙයක් නෙමෙයි. ඒක මේ මව් සමාගම් විසින් සංවර්ධනය කරලා ප්‍රචාරණය කරලා සෑහෙන ඩොලර් කෝටි ගණන් බිඳ කරලා හදපු මාකට් එකක්. ඒකට මේක ලේසියෙන් අපිට යන්න පුළුවන්. ඇත්තම දුප්පත්කම නැති කරන්න ඒකත් හොඳ ක්‍රමයක්. හැමතැනම කැවෙන්ඩිෂ් හදලා අපනයන කරන්න ඉක්මනට ආදායමක් ගන්න පුළුවන්. හැබැයි කැවෙන්ඩිෂ් වලට ළඟින් යන පළතුරක් ලංකාවේ තියෙනවා. ඇම්බන් කෙසෙල්. ඉතාලම ළඟින් හැබැයි ඊට වඩා මම හිතන්නේ සමහර වෙලාවට කැවෙන්ඩිෂ් වලට වඩා හොඳයි. අන්න ඊට වඩා විශිෂ්ට රසයක් තියෙන සුවඳක් තියෙන. හැබැයි කැවෙන්ඩිෂ් ප්‍රශ්නමයි ඒකේ තියෙන්නේ. ඉදෙනකොට ගෙඩි හැලෙනවා. ඉදවන්ට ඉස්සෙල්ලා ප්‍රවාහනය කරන්න ඕනේ. ප්‍රවාහනය කිරීම සඳහා හොඳම මේරු අවස්ථාව මොකක්ද කියලා හොයාගන්න ඕනේ. පඳුරක පැල ගාන තියෙන්න ඕනේ. එනතන් කිලෝ ගානට පැල ගාන කොහොමද තියෙන්නේ? ඒ සම්බන්ධතාව හොයාගෙන මේක වාණිජ භෝගයක් කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්ක ඒක බල කරන්න ඕනේ අපනයනකරුවන්ට. මේකත් අපනයන කරන්න ඕගොල්ලොත් එක 110. සතුසෙන් සීනි කිලෝ එකක් ගන්නකොට ගණන් කියනවනේ ටූත් පේස්ට් එකක් වගේ ඒ වගේ කියනවා වගේ. ඇයි මේ කැවෙන්ඩිෂ් යනවා නම් ඕගොල්ලෝ 110ක් ඇම්බන් යවන්න ඕනේ. එහෙම තමයි මාකට් ප්‍රොමෝට් කරන රාජ්‍ය ප්‍රතිපත්තිය ඕන කියන්නේ ඒකට. ඒතර කැවෙන්ඩිෂ් එකට ළඟින්ම යන්න දෙන්න පුළුවන් ඇම්බන් කෙසෙල්. හැබැයි ඇම්බන් කියලා යන්න හොඳ නැහැ. අපි යන්න ඕන සිලෝන් කැවෙන්ඩිෂ් කියලා. මේක කැවෙන්ඩිෂ් කණ්ඩායමේ පවුලේ එකක්. කැවෙන්ඩිෂ් වලට ඉතාලම සමීප එකක්. ඇයි අපිට බැරි සිලෝන් කැවෙන්ඩිෂ් කියලා නම දාලා ඔක යවන්න? අපි කොක්ක ගහන්න ඕන අපිට ඕන නම් ජනප්‍රිය කරන්න. ඒක කාටවත් එහෙම දැනෙලත් නැහැ. මම හැබැයි ඔක යෝජනා කරලා තියෙන අපනයන කරුවන්ට කවුරුත් ඒක සීරියස්ලි ගත්තේ නැහැ. මොකද ඒක එහෙම තමයි අපි යන්න ඕනේ මේ දියුණු වෙච්ච එකක එල්ලිලා තමයි අපි එළියට යන්න ඕන. ඊළඟට මේ අලිපේර ලෝකේ ජනප්‍රියම අලිපේර වර්ගයේ හැස් අලිපේර. හැස් අලිපේර ආවේ කැලිෆෝනියාවෙන් එක ගහකින් ලෝකෙටම එක ගහයි ආවේ 1920 ගණන් වල. ඒක ආවේ ඇඩොල්ෆ් හැස් කියන මිනිස්යාගේ අලිපේර වගාකරුවගේ වත්තේ ගස් තැපැල් සේවකෙක්. අන්න හරි. තැපැල් පියුම් කෙනෙක්. තැපැල් පියුම් කෙනෙක්. එයා විනෝදෙට බද්ද පැල ගෙනල්ලා හිටවපු ගහක් එයා යට පැල හිටවලා ඒක ළඟ තියෙන තවානකින් ඒ දවස්වල ජනප්‍රිය ෆෝටේ කියන වර්ගේ ෆෝටේ අංකුර ගෙනල්ලා මෙයා 750 ගානේ දීලා ඩොලර් 750 ගානේ දීලා බද්ද කරගත්තා. එක ගහක් තුන් පාරක් බද්ද කරත් හරි ගියේ නෑ. එයා අතහැරලා දැම්මා. ඊට පස්සේ ඒ ගහ යට පැලයක් ඒ ගහෙන් ගෙඩි ආවා. ඒ ගෙඩි කළු පාට කැතයි. මෙයා ගණන් ගත්තේ නෑ. එයාගේ ළමයි තුන් දෙනා මේ ගෙඩි තමයි කණ්ඩ ආසම ඉදවපුවා. මෙයා පස්සේ පරීක්ෂා කරලා බලුවම මේක අති විශිෂ්ට රසක් තියෙන හරිම හාඩි ගෙඩියක් කිසිම සතෙක් එන්නේ නැහැ ලෙඩක් එන්නේ නැහැ. මෙයා මේක ළඟපාත තියෙන මිනිසුන්ට දුන්නා ජනප්‍රිය වුණා. මෙයා පැල නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත් එකක් දුන්නා ළඟ තියෙන තවානකට. ඒකල එයාට කොමිසියක් ගත්තා. එයා පේටන්ට් රයිට්ස් ගත්තා. එයාගේ නම දාලා හැස් කියලා 1956 විතර වෙනකන් පේටන්ට් රයිට්ස් තිබ්බා. කාටවත් පැල හදන්න බෑ. එයා තමයි පැල විකුණන්නේ මුළු ලෝකෙට. මුළු ලෝකෙම මේක ජනප්‍රිය වුණා. එක ගහෙන් ගිහිල්ලා දැන් ලංකාවටත් ඒක ගෙනල්ලා තිනවා 1987 විතර ලංකාවට ගෙනාවා. අපේ පළතුරු අපනයන කරන්න අමාරු නම් හැස් ලංකාවේ හදලා හැස් කියලා මෙලියට දැම්මුත් මාකට් හොයන්න ඕනේ හැස් යනවා. ඕස්ට්‍රේලියාවේ අද වෙනකොට හැස් ගෙඩියක් ඕස්ට්‍රේලියානු ඩොලර් 5ක් වෙනවා. මොන තරම් සල්ලි ගොඩක් තියෙනවද මේ පළතුරු වල? ඇයි කාටද උවමනාව? කවුද මේව ගැන කතා කරන්නේ? කවුද මේ ප්‍රතිපත්ති වලට මේ වැඩසටහන් හදන්නේ? කවුරුවත් නැහැ. ඒකයි කනගාටු මේ ලංකාවේ මෙච්චර විභවයක් තියෙන එකෙන් ප්‍රයෝජනයක් ගන්න කිසිම ඔතොරිටි එකක් නැහැ. හොඳයි. අවසානයේදී විභවය තියෙනවා වැඩේ කෙරෙන්නේ නැතිකම තමයි ආචාර්ය හිංකෙන්ද නැවත නැවත ප්‍රකාශ කරමින් සිටින්නේ මේ සාකච්ඡාවේ. අපිට කාල වේලා සීමිත නිසා අපිට මේ සාකච්ඡාව නතර කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් කැලේ වැවෙන ගෙඩි ටික නැවේ ආපු ගෙඩි වලට යට වුණු සංසිද්ධිය පිළිබඳවයි අපි කතා කළේ. අපේ උනන්දුව අපේ උත්සාහය විය යුත්තේ මේ කැලේ වැවෙන සුපිරි ගෙඩි ටික නැවේ ගෙඩි ටික පරදවලා උඩට ගැනීම සහ නැවේ ගෙඩි ටික පුළුවන් නම් පැමිණීම වළකාලීමට. ඒ ටික කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ජාතියක් වශයෙන් අපිට නැගී සිටින්න පුළුවන්, විදේශ විනිමය මේ හරහා උපයන්න පුළුවන්, අපිට සෞභාග්‍යමත් පළතුරු අනාගතයකට යන්න පුළුවන්. ඒ වගේම අපේ පළතුරු පාරිභෝජනය
දේශීය වශයෙන් වුණත් මීට වඩා වැඩි කරන්න පුළුවන්. තව තව ජූස් බාර් ඇති වෙන්න පුළුවන්. තව තව පළතුරු කඩ ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍යාත්මක જાතියක් තව තවත් බිහි වෙන්න පුළුවන්. අපිට ලෙඩ රෝග වලින් තොරව පළතුරු නැවුම් පළතුරු මේ කොහෙවත් කඩන ඇපල් ගෙඩියක් ඉටිතවරලා මෙහාට ගෙනල්ලා ශීතකරණයක දාලා ඉඳගෙන කනවට වඩා අද හෙට ගහෙන් කඩා ගන්නා පළතුරු ගෙඩියක් අනුභව කිරීමේ ආස්වාදය අපේ ලපටියන්ට දරු පරපුරට ලැබෙන්නට පුළුවන්. අපේ බලාපොරොත්තුව මෙවැනි සාකච්ඡාවක් කරහා සමාජයේ අවදි කිරීමට අපි උත්සාහ කරන්නේ එවැනි කරුණු වලින්. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ පළතුරු විද්‍යාඥ ආචාර්ය සුභහීන්කෙන්ද මහතාට මෙහෙට පැමිණිලා අපේ මැදිරියට පැමිණිලා හරවත් සාකච්ඡාවකට සහභාගී වීම පිළිබඳව අපි නැවත වතාවක් තවත් මාතෘකාවක් ඔස්සේ පළතුරු සම්බන්ධයෙන් ඔබ කැඳවා ගන්නම්. යම් කිසි කාලයකට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේ කර්මාන්තකරුවන් රාජ්‍යාංශය නිලධාරීන් ඔය සියලු දෙනාගේම අවධානය මේ වෙතට යොමු වෙලා මේ පළතුරු කර්මාන්තයට සුබ අනාගතයක් ඇති කිරීම සඳහා යම් යම් පියවර ඉදිරියේදී ගනී කියලා. බොහොම ස්තුතියි ආචාර්ය හිංකෙන්ද මහතා ඔබ මේ මැදිරියට පැමිණීම සම්බන්ධයෙන්. ඔබට ආයුබෝවන්. ඊළඟ ක්‍රොප් ක්ලිනික් වැඩසටහනෙත් අපි බලාපොරොත්තු වෙනවා තවත් ජ්‍යෙෂ්ඨතම විද්‍යාඥයෙක්ව කැඳවාගෙන අපේ අනාගතය කෙසේ විසඳිය යුතුද කියලා සාකච්ඡා කරන්න. එතෙක් ආයුබෝවන්.